ඔබ සැමට ආයිබෝවන් කොහමද සතියකට පසු අපි හමු වෙන්නේ 10 ශ්‍රේණිය 5 වෙනි පාඩමේ දෙවනි දවසත් එක්ක chapter 5 day 2 අද කෙලින්ම අලුතෙන්ම සම්බන්ධ වෙන අය ඇති හැබැයි ඒගොල්ලෝ සම්බන්ධ වෙන්න කලින් අපි accounting වලට අදාළව මෙතෙක් කරපු සියලුම වීඩියෝස් ලබා දුන්නා. ඒ නිසා ඒගොල්ලෝ ඒවා සම්පූර්ණ කරන් අද මෙතෙන්ට සම්බන්ධයි කියලා මම හිතනවා. එහෙම කිසියම් කෙනෙක් මෙලෝදයක් නොකර අද අලුතෙන්ම ඉන්නවනම් මම කියන්නේ මේ පන්තියෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න අමාරුයි. අවශ්‍ය නම් ඉන්න අවුලක් නැහැ මම පිටු ගන්න කියන්න. හැබැයි හොඳම දේ ඔබ අර පසුගිය දේවල් ආවරණය කරගෙන තමයි මේ අපේ පන්ති මාලාවත් එක්ක මේ සතියත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. chapter 4 අපි ඉවර කළා ඉතාම පහසුවෙන්. දවස් දෙකක් කළා ලියන පොතේ පිටු 5ක් ලිව්වා. ලියන පොත පිටු 160 කොටු රූල් CR පොතක්. පිටු කියන්නේ පැති 5. ඔකට තව පිටු දෙකක් එකතු කළා. මොකද ෆස්ට් පේජ් එකේ ලස්සන කවරයක් හැදුවා accounting grade 10 කියලා ලියලා. දෙවනි පිටුව හිස් තිබ්බා. ඊට පස්සේ පැති 5ක් තමයි ලිව්වේ. පස්වෙනි පාඩම තාම කරලා තියෙන එක දවසයි එක පිටුවයි කළේ. මොකද අපි හතරවෙනි පාඩමේ ලොකු ටියුට් ආවරණය කිරීමක් පසුගිය සතියේ නිම කළා. ඒ නිසා මේ වෙනකොට අපේ පන්තියට අදාළව accounting දවස් 3ක් කළා. දවස් 3ක් accounting කළා. ඔබ ඒ සියල්ල සම්පූර්ණ කරගෙන අද සහභාගී වෙනවා නම් තමයි මේ පන්තියේ ලොකු වාසියක් ගන්න හැකියාව තියෙන්නේ. අපි දැන් පන්ති කරන ක්‍රමයක් එක්ක කාටවත් පරණ පන්ති මිස් වෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි අපි ඒක ආවරණය කරනවා. ඉතින් ඒ නිසා අපි අද දවසට අදාළ වැඩ සඳහා චූටි ආරම්භයක් ගමු. ටියුට් එක චුට්ටක් පෙරලන්න බලන්න. ටියුට් එකේ පෙරලලා එන්න පිටු අංක තියෙනවනේ බඩ තියෙනවනේ හවුලන්නේ නැහැ. ටියුට් එකේ ෆස්ට් පේජ් එකේ ඔබේ නම පාසල ආයතනය ලියලා තියන්න. නම පාසල ආයතනය ආයතන ශිෂ්‍යාංකය ලියන්න. අපි මෙතැන් සිට වැඩ කම්ප්ලීට් කළා චුට්ට හිමීට හරියට. ගිය සතියේ වෙනකොට අපි ඔබේ ටියුට් එකේ පිටු අංක 10 11 දක්වා වැඩ සියල්ල සම්පූර්ණ කළා තමයි අපි ලියන පොතේ අලුත් පිටුවක පස්වෙනි පාඩමට චූටි ආරම්භයක් ගත්තනේ මතකනේ. හරි. ඉතින් ඊට අමතරව අපි පන්තියක් වශයෙන් quick test number 6 අප්ලෝඩ් කළා පසුගිය සතියට අදාළව. මේ සතියේ number 7 අපි කරනවා. ඒ වගේ අපි සතියෙන් සතිය quick test එකකුත් කරනවා ඉස්සරහට. ඒ වගේට මම විස්තර පසුව හිමීට කියන්නම්. කිසියම් කෙනෙක් තාමත් අපේ quick test කරන්නේ නැත්තම් ඇත්තට කරන ප්‍රමාණය අඩුයි. පන්ති ළමයි 100යි නම් ඉන්නේ. ඕකෙන් තාම මේ 80යි quick test එකේ ලියාපදිංචි වෙලා ඉන්නේ. ඒතර 20ක් තාම අපේ සයිට් එකට ගිහිල්ලත් නැහැ. ලියා ගන්න පැත්තක අපේ නැත්නම් message WhatsApp group බලන්න. www.onlinecommerceexams.com ඔකට ගිහිල්ලා මේ රෙජිස්ටර් වෙන්න. quick test 1 එක නම් පන්ති අති බහුතරයක් කළා 90ක් කළා. මං ගාව ඇති report එක. quick test number 2 number 3 කළා තියෙන ඉතාම අඩු ප්‍රමාණයක්. 50%ක්වත් කළා නැහැ. අර number 4 5 කරන්න බල කරපු නිසා first term test එකට කලින් ඒක නම් චුට්ටක් ආයි වැඩිපුර කළා 60ක් විතර කරලා. අන්තිමට දාපු ටෙස්ට් බැලුවාම quick test number 6 ගැන මම කියන්නම් ප්‍රශ්න 25ක පැය භාගයක ටෙස්ට් එකක් ටිකක් ලොකු වැඩක්. 10 පළවෙනි පාඩම් 3ම අවශ්‍යයි. අලුත් අය try කරලා බලන්න. නොකරමින් ඉන්න එපා. අලුත් අය මුලින් ඉඳන් පුළුවන් නම් කරගෙන ඉන්න නැත්නම් දැන් ඉඳන් හරි කරන්න මේ ටික පසුව කරන්න පුළුවන්. මොකද 1 ඉවර කළාම 2 කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඔයාලට පුළුවන් තැනින් පටන් ගන්න. මේක හැබැයි පාඩම් 3ම ආවරණය කරන MCQ පේපර් එකක් විනාඩි 30ක මේක තාම 10%ක්වත් කරලා නැහැ. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා.
මේ හැමෝම කරනවා නම් හරියට කරන්න. මොකද මේකේ රෙජිස්ටර් වෙච්ච ළමයි ඉන්නවා සල්ලි ගෙවලා. ඒගොල්ලෝ නම් වැඩ ටික කරනවා. يعني සල්ලි ගෙවලා කරන අය කරනවා. අපි පන්ති අයට මේක ෆ්‍රී ඔෆ් චාර්ජ් නේ දීලා තියෙන්නේ. ඒගොල්ලෝ කරනවා අඩුයි. ඒගොල්ලන්ගෙන් හොඳ පිරිසකුත් ඉන්නවා. නමුත් දැන් බැලුවාම අති බහුතරේ නරකයි. හරි. හොඳයි. ඉතින් අපි වැඩ පටන් ගන්න හදන්නේ ලියන පොතේ අලුත් පිටුවක්ද පිටු භාගයක් ඉතුරුයි කියලා ගොඩක් අය කියයි. කමක් නැහැ නම් මේ පිටු භාගේ පටන් ගමු. පිටු භාගේ පටන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. යන්නේ පිටු භාගයට අවශ්‍ය නම් දවස දාන්න එතන. එතකොට ගිය සතියේ පිටුවක් කරලා නැහැ. හොඳේ පිටු භාගයයි කරලා තියෙන්නේ. හරියටම පිටු භාගයයි. right. ඉතින් අද අපි අර අන්තිමට කළේ මෙන්න මේකනේ මම පෙන්නන්න චුට්ටක් අපි සමීකරණ ඉගෙන ගත්තේ මතකනේ. අපි කිව්වා ගිණුම් කරන සමීකරණ ටියුට් එකෙන් හරි ලියන පොතෙන් හරි බලන්න chapter 5 වල 5.1 මොකද අපි 5.1 කියලා ඉගෙන ගත්ත දරුවෝ ගිණුම් කරන සමීකරණය. මොකද සමීකරණයක් කියන්නේ සමාන ලකුණක් සහිත ප්‍රකාශනයක්. මේ සමීකරණයක් කියන්නේ මොකද්ද ළමයි? සමාන ලකුණක් සහිත ප්‍රකාශනයක්. එතකොට මේ සමීකරණයක් තුල අඩංගු ප්‍රධානම දේ සමාන ලකුණක්. අපි 5.2 වලදී කිව්වා 5.1 වල අපි කිව්වා ව්‍යාපාරේ වත්කම් මගයක් තියෙනවා. ව්‍යාපාරේ වත්කම් ලක්ෂ 2යි. ඒ වත්කම් වලට අයිතිකාරයෝ ඉන්නවා. ඒ කියන්නේ වත්කම් වලට සම්පත් වලට හිමිකරුවන් ඉන්නවා. සමහරව අභ්‍යන්තර හිමිකරුවන්, ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්, ව්‍යාපාරේ තීරණ ගන්න, ව්‍යාපාරේ පාලනය කරන, කළමනාකරණය කරන අයිතිකරුවන්. ඊට අමතරව ව්‍යාපාරයට ණය සපයපු ආයතනත් ව්‍යාපාරේ වත්කම් වල අයිතිකාරයෝ. හැබැයි ඒගොල්ලෝ අභ්‍යන්තර අයිතිකාරයෝ නෙමෙයි. ඒගොල්ලෝ බාහිර අයිතිකාරයෝ. BOC බොක් ලංකා බැංකුව. ඒ නිසා මේ ව්‍යාපාරයේ දේපල හැදිලා තියෙන්නේ අයිතිකරුවන්ගේ සම්පත් සහ බාහිර සම්පත් කියන දෙකෙන්ම. මෙන්න මේක නිරූපණය කරන ප්‍රකාශනයකට අපි කිව්වා ගිය සතියේ ගිණුම් කරන සමීකරණ කියලා. ඒ අනුව මට මෙතනින් සමීකරණ ආකාර දෙකක් පෙන්වන්න පුළුවන්. එකක් තමයි දරුවෝ මේ ව්‍යාපාරේ සියලුම දේපල දාලා තියෙන්නේ අයිතිකරුණා. සියලුම දේපල දාලා තියෙන්නේ අයිතිකරුණා. මේ ව්‍යාපාරේ පළවෙනි සමීකරණේ වත්කම් සමානයි හිමිකම්. ඊට අමතරව අපි තව බැලුවොත් මේ ව්‍යාපාරයට බාහිර පාර්ශවයන්ු දේපල දාලා තියෙනවා නම් මේ ව්‍යාපාරේ සමීකරණේ දරුවෝ අපිට පේනවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඉතින් මේවා සම්බන්ධයෙන් අවබෝධයක් අරගෙන තමයි ඔයයි මයි ගිය සතියේ වැඩ නැවැත්තුවේ. ඒ නිසා ඔබ නෝට් එක ලියපු තැනට යන්න. එහෙම ගිහිල්ලා තරුවක් දාලා මේ වාක්‍ය ලියන්න. තරුවක් දාලා මං කියන වාක්‍ය ලියන්න. ඒක මෙතනින් තමයි නැවැත්තුවේ. පිටු භාගයේ ෂේප්. දාන්න පහලින් තරුවක් මෙහෙම ලියන්න. කමල්ගේ ව්‍යාපාරයේ මේක පොඩි ප්‍රශ්නයක්. මේක දවස ආරම්භ කරන්න මේ ප්‍රශ්නේ පොඩි ගානක්. ටියුට් එකේ නෑ මේක. පොතේම ලියන්න. තරුවක් දාලා කමල්ගේ ව්‍යාපාරයේ
පහත කමල්ගේ ව්‍යාපාරයේ පහත එක් එක් ගනුදෙනුව අවසානයේ එක් ගනුදෙනුව අවසානයේදී ගිණුම් කරන සමීකරණය පවතින ආකාරය දක්වන්න. කසුන්ගේ ව්‍යාපාරයේ පහත එක් ගනුදෙනුව අවසානයේදී ගිණුම් කරන සමීකරණයේ පවතින ආකාරය දක්වන්න. ගිණුම් කරන සමීකරණයේ පවතින ආකාරය දක්වන්න. රුලක් යවන්න. කැමති පාට පෑනකින් මාජින්ට කිට්ටු කරලා පළවෙනි බෝල් මාක්. රුලක් යවන්න. කැමති පාට පෑනකින් රුලක් යවලා පළවෙනි බෝල් මාක්. ලියන්න මෙහෙම. කමල් ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් මුදල් යෙදවීම. රුපියල් ලක්ෂයක් මුදල් යෙදවීම. හරි. දැන් රූලක් යවන්න. ඒක එච්චරයි. ඔයා දැන් දැක්කේ කමල් ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් මුදල් යෙදවීම. ඕකනේ දැක්කනේ පේනවනේ. මන් දාප එක පේනවද? අයිතිකරු කමල්නේ අපේ ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක මුදලක් යෙදවීම. right. දැන් මං කියන දේ ගාන්ටම අහන්න ඕන. හරිද? ඔයාලට පේනවනේ මෙතන තියෙන මාජින් එක. මේ තියෙන්නේ සාමාන්‍ය මාජින් එක කියලා හිතන්නකො. මේ තියෙන්නේ මාජින් එක. හරි. ඔයා මාජින් එකේ රූලක් වෙන පාට පෑනක් ගන්න පොඩි පාට දෙකක් ඇති. පාට දෙකයි අඩ් රූල් පැන්සල්. පාට දෙකයි අඩ් රූල් පැන්සල්. පළවෙනි පාට පෑන ගන්න. රූලක් යවන්න. මාජින් එකේ ඉඳලා ගණන් කරන්න කොටු 8ක් ගණන් කරන්න. මෙහෙම ගන්න. රූලක් යවුවා හරිද? 2යි 4යි 6යි 8යි 8ක් ගණන් කරන්න. 8ක් ගෑප් කළා හරිද? හරි. ලියන්න සමීකරණේ ලස්සන පෑනෙන් වත්කම් කොටුවක් ඈත් කළා සමානයි කොටුවක් ඈත් කළා හිමිකම්. මොකද මේකේ වගකීම් නැහැනේ. ලක්ෂයක් දැම්මේ අයිතිකරු. හිමිකම තියනවා වත්කම් තියනවා එච්චරයි. වත්කම් සමානයි හිමිකම්. හරිද? මං කියන දේම අහන්න ඕනේ. පන්ති හිටියත් එහෙමයි. මම මේක පන්තියෙත් මේ වටේ ගිහිල්ලා බල එන අමාරුවෙන් කරගන්න වැඩක්. දැන් තව ලේසිනේ හොඳට පේනවනේ. අවුලක් නැහැනේ. ඊට පස්සේ
රූලක් කියවන්න. දැන් සාමාන්‍ය පාඩ පෑන ගන්න. දැන් වාක්‍ය කියවන්න. ලක්ෂයක් සල්ලි ගෙනාවේ. දැන් මෙතන ඔයා දන්න වචන තියෙනවා. දැන් ඔයගොල්ලෝ 4 වෙනි පාඩමේ ඉගෙන ගත්ත මුදල් කියන්නේ වත්කම. මේ ප්‍රාග්ධන අයිතිකරු කියන්නේ හිමිකම. මතකද වචන? දැන් මේ පෙන්වන්න යන්නේ සමීකරණ බලපෑම. මේ ලෝකේ හැම දෙයක් නිසාම සමීකරණයක් ඇති වෙනවා. මේ ලෝකේ හැම දෙයකම සමීකරණ සම්බන්ධයක් තියෙනවා. මම හිමීට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට දැන් කියන්නේ ඔයගොල්ලෝ සයන්ස් වලින් දන්නවනේ ප්‍රභා සංශ්ලේෂණය කියන එකේ තියෙනවනේ පොඩි නිකන් පොඩි එහෙමයක් තියෙනවනේ ක්‍රියාවලියක්. එතකොට ගණන් වල ගොඩාක් සමීකරණ හම්බ වෙනවනේ. ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න නිකන් බෑනේ. සෙට් එකක් දුන්නාම අරක ලියාපදිංචි සාධකේ හම්බ වෙනවනේ. කම්පැනියක් ලියාපදිංචි කරන්න නිකන් බෑ. කොමර්ස් එක නිකන් එන්නේ නැහැ. පොඩි දේවල් ටික එකතු වුණාට පස්සේ කොමර්ස් එකක් එනවා. මේකත් එහෙමයි. ව්‍යාපාරේ ගනුදෙනුවක් නිසා ව්‍යාපාරේ වත්කම් හිමිකම් වෙනස් වෙනවා. දැන් තේ ඇති. දැන් බලන්න ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් ආවා. රූලක් යවන්න එක රූලක්. එක කියලා දාන්න එපා, 8 කියලා දාන්න එපා. මම මේවට පහසු කළා රූලක් යවන්න. රූලක් යවලා මම ඩොට් තියන්න නැත්නම් ඔයා වරද්ද ගන්න. රූලක් යවලා හරිද? රූලක් යවලා ඔයා මෙතනින් කොටු 5ක් 6ක් විතර ඈඩ් කළා. 6ක් විතර ඈඩ් කළා. එච්චර ඕනෙත් නැහැ. ඔව් කොටු 6ක් විතර ඈඩ් කළා. ඒ කියන්නේ වත්කම්ට චුට්ටක් මෙහෙට ලියන්න මුදල්. මම ලිව්වට පස්සේ මුදල් ලක්ෂයයි. මුදල් ලක්ෂය සමානයි ප්‍රාග්ධන ලක්ෂයයි. ඔන්න ඔයා ලියපු පළවෙනි සමීකරණය. දැන් මුදල් කියන්නේ වත්කම, ප්‍රාග්ධන කියන්නේ හිමිකමක්, අයිතිකරු ලක්ෂයක් ගෙනාව, ව්‍යාපාරේ වත්කම් ලක්ෂයයි. ඒ ලක්ෂයම අයිති කාටද? අයිතිකරුට. පාඩම මීට වඩා මාර සරලයි. මේ පාඩමේ පොඩි උච්ච අවස්ථාවක් කරලා තමයි අපි ඊමීට පාඩමට ප්‍රවේශයක් ගන්න. ඒ නිසා මේක අපි හැමෝම කරමු. ඊට පස්සේ අඩ් රූල් පැන්සල් ගන්න, කැමති පාට පෑන් ගන්න ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක මෙන්න මෙහෙම අංක යටින් එක කොටුවක් අරන් අංක යටින් මෙන්න මේ මිරි ගහලා වහන්න. එක රූලක් අරන් එක රූලක් අරන් ඉරි ගහලා වහන්න. වහලා කැමති පාට පෑන් ගන්න කිව්වා මම ඔයාට. ලක්ෂය සමානයි ලක්ෂය. ලක්ෂය සමානයි ලක්ෂය. ඔක ලියාගන්න. වෙලාව ගන්න. විනාඩියක් ගන්න. ඉවරයි දාන්න ෆිනිෂ් කියලා. හොඳයි. පන්තියට වෙලාවට එන්න ඕනේ. අද අපි දැන්ට කරන පළවෙනි වැඩේ මේ. කමල් ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් යදෙව්වා මේ අර ගිය සතියේ කරපු පිටු භාගේ. පිටු භාගේ දැන්ට ගියා රූල් 8ක් විතර ගියා. 1 2 3 4 5 6යි 6ක් ගියා. හොඳයි. ඉවර දෙක. වත්කම සමානයි හිමිකම් කියලා ලිව්වා. මුදල් ලක්ෂයයි ප්‍රාග්ධන ලක්ෂයයි කියලා ලිව්වා. එච්චරයි. ඒක යටින් ඉරි ගහලා වැහුවා.
ඒකේ වැඩේ ඉවරද? ෂුවර්ද? හරි. දැන් එහෙනම් රූලක් යවන්න. ලක්ෂ්‍ය සමානයි ලක්ෂ්‍ය. ඔය එක මං හැදුවා හරි. ලක්ෂ්‍ය හැදුවා ලක්ෂ්‍ය. මේකත් ලක්ෂ්‍යයි මේකත් ලක්ෂ්‍යයි. ඉතින් ගාලා වැහුවා දෙපැත්ත සමාන. දැන් රූලක් යවන්න. ඔය පිටු කෑල්ල ඉඩ ඇති. රූල් තියනවනේ පල්ලෙහාට 2 4 6 8 රූල් 12ක් 10ක් නැත්තම් නිව් පේජ් යන්න. 10ක්වත් නැත්තම් නිව් පේජ් යන්න. ලියා ගන්න මේක. දෙවනි බෝල් මාක්. රුපියල් ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම. රූලක් යවන්න. රුපියල් ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම. රුපියල් ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම. හදිස්සි වෙන්න එපා කවුරුත්. වැඩේ යන්නේ මාත් එක්ක. දැන් මේක හදන්න දැන් මේ වෙන්නේ මෙහෙමයි. හරිද? දැන් කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගත්තනේ. පටන් ගත්ත වෙලාවේ සමීකරණ වලට පේනවනේ. නේද? දැන් ඒ ව්‍යාපාරයට ලක්ෂක බැංකු ණයක් අරගෙන. දැන් ව්‍යාපාරයට බැංකු ණයක් කියන්නේ මොකද්ද වචනේ? බැංකු ණය කියන්නේ වගකීමක් නේ. එහෙනම් අපේ සමීකරණේ පොඩ්ඩක් අලුත් වෙනවා. රූලක් යවන්න. ලියන්න පහලින් රූල කියන්නේ මේ වත්කම් යටින් වත්කම් අර කොටු 8ක් ඈඩ් කරානේ. වත්කම් යටින් වත්කම් සමාන යටින් සමාන රූලක් යවලා පටන් ගන්න. මෙතන ඉඳන් කොටු 8ක් යවන්න. හිමිකම් යටින් හිමිකම්. හරිද? ඊට පස්සේ ඔය කොටු 4ක් විතර යවලා වගකීම්. 4ක් ඕනෙත් නැහැ. කොටු 3ක් 2ක් කොටු 2ක් විතර යවලා වගකීම්. ධන වගකීම්. ධන වගකීම්. කොටු 2ක් යවලා ධන වගකීම්. දැන් වෙන්නේ මෙහෙමයි. දැන් මේ ව්‍යාපාරේ දැන්ට මුදල් තිබුණානේ නේ. අන්න දැන් දැක්කද? වත්කම මුදල්, හිමිකම ප්‍රාග්ධනය, වගකීම බැංකු ණය. කැමැති පාට පාවිච්චි කරන්න. කැමැති පාට පාවිච්චි කරන්න. ලියන වත්කම් යටින් රූල් යවන්න එපා ආයිසරයක්. අවශ්‍ය නැහැ. වත්කම් යටින් කෙලින්ම ඔන්න රූලක් යවන්න කමක් නැහැ. අවශ්‍යත් නැහැ. වත්කම් යටින් මුදල්, හිමිකම් යටින් ප්‍රාග්ධන, වගකීම් යටින් බැංකු ණය. හරිද? පැහැදිලිද? පැහැදිලි. හොඳයි. දැන් වෙන්නේ මෙහෙමයි. දැන් බලමු ඔයාලගේ ඩිවයිස් එක එහෙට මෙහෙට හරවලා ලොකු කරලා බලන්න පුළුවන්. ඔයාට ෆෝන් එකේ මෙහෙම ලොකු කරලා zoom කරලා බලන්නත් පුළුවන්. හරි. දැන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. කැමැති පාට පෑනක් ගන්න. ඔන්න මෙහෙමයි. දැන් වැඩි ඕනේ නැහැ. මේක එක පාටක් මේක normal පාට. කැමැත්තක්. දැන් අර ලස්සන පාට චුට්ටකට ගන්න. ඔන්නම් වෙන පාටක්. නැත්තම් මේ පාටම ගන්න. ලියන්න මෙහෙම ආරම්භක ශේෂ. රුලක් යවන්න ඕන නම් යවන්න. යවන්න අවශ්‍ය නැහැ ඕනේ නැහැ. ආරම්භක ශේෂ. දැන් බලන්න මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන්න කලින්
මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන්න කලින් ව්‍යාපාරේ මුදල් කීයද? මුදල් ලක්ෂය ලියන්න. ලක්ෂයයි. මුදල් යටින් ලක්ෂයයි සමානයි. ප්‍රාග්ධනය කීයද? ලක්ෂයයි. මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන්න කලින් බැංකු ණයක් තිබ්බද? නැහැ. මේ උඩ බලන්න. මේක උඩ එකත් එක්ක සම්බන්ධයි ඒ කියන්නේ දැක්කද? ලක්ෂයක් දාලා බිස්නස් එක පටන් ගත්තා. දැන් ලක්ෂයක බැංකු ණයක් ගත්තා. ඒ කියන්නේ මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන්න කලින් බැංකු ණයක් තිබ්බේ නැහැ. මේ ආරම්භක ශේෂ. මේ ශේෂ ආරම්භක ශේෂ. ආරම්භක ශේෂ. මම ආයෙ ලියන්න. right. දැන් වෙන්නේ මෙහෙමයි. අර normal පාට පෑන අවශ්‍ය නම් ගන්න. බලපෑම මං කිව්වා රූල් 10ක්වත් නැත්තම් නිව් පේජ් යන්න කියලා. රූල් යවන්න එපා බලපෑම. රූලක් යවුවත් කමක් නැහැ හොඳේ. ඉඩ තියනවා නම් යවන්න ප්‍රශ්නයක් නැහැ. තව රූල් බලපෑමට රූලයි තව එක රූලයි ඕන. රූල් 5ක් තියෙනවා නම් පල්ලෙහාට රූලක් යවුවට කමක් නැහැ. බලපෑම මොකද්ද? ලක්ෂයක බැංකු ණයක් ගත්තාම වෙන්නේ මේකනේ බබෝ. ලක්ෂයක බැංකු ණයක් ගත්තාම මුදල් ලක්ෂයක් වැඩි වෙනවා. නේ මුදල් ලක්ෂයක් ධන වැඩි වෙනවා. ධන කියලා ඕනේ නැහැ කොහොමද මෙයාගේ ලකුණ ධන තමයිනේ. ලකුණ කොහොමද ධනනේ මෙයාගේ. නිකිල සංඛ්‍යා මතකනේ වාට. බැංකු ණය ලක්ෂයක් වැඩි වෙනවා. මේ සමීකරණේ ප්ලස් මාර්ක් එක ගත්තේ. සමානයි හිමිකමට කිසිම සම්බන්ධයක් නැහැ. පොඩි ඉරක් ගහන්න හිමිකමට. බිඳුව දැම්මත් කමක් නැහැ. පොඩි ඉරක් ගහන්න අර. ඉරක් කියන්නේ මුකුත් නැහැ කියන අදහස මයිනස් මාර්ක් නෙමෙයි. right. ඒ අනුව අර කලින් පාට පෑන ගන්න. තේරුණා නේ වැඩේ? රූලක් යවන්න ඕන නම් දැන් අවසාන ශේෂ හරිද? අවසාන ශේෂ කියලා ඉරි ගහලා වහන්න එක රූලක් අරගෙන දැන් ගන්න එක සුළු කරන්න. නිකිල සුළු කිරීම දැන් තියෙන්නේ. මොනවාද? ලක්ෂයයි ලක්ෂයයි ලක්ෂ දෙකයි. ලක්ෂයයි බිඳුවයි ලක්ෂයයි. බිඳුවයි ලක්ෂයයි ලක්ෂයයි අවසාන වශයෙන් බලන්න දෙපැත්ත සමානද කියලා. ඉවරයි දාන්න ෆිනිෂ් කියලා තේරුම් නැත්තම් කියන්න තේරුම් නැහැ කියලා. ඔය දැන් පරක් වෙලා ආපු අය තේරුම් නැහැ කියන්න එපා. ඒගොල්ලෝ හැර පන්තියේ දැන් මුලින් ඉඳන් වැඩ ටික අද කරපු අය සහ ගිය සතිය ආපු අය දැන්ට වැඩ සම්පූර්ණයි. අපි කාටවත් පන්ති මිස් වෙන්න දෙන්නේ නැහැ. පන්තිය කවර් කරගන්න ක්‍රම දීලා තියෙනවා කිහිපයක්. හරි ලියාගන්න එක ලියාගන්න මං ආයි කියලා දෙන්නම්. පළවෙනි එකේ උනේ අයිතිකරු විතරයි සල්ලි දැම්මේ. හැබැයි දෙවෙනි එකේ බැංකු ණයක් ගත්තා. මේ බැංකු ණයක් ගත්තා. ඒ නිසා අපේ සමීකරණය ලොකු වුණා. වත්කම් සමානයි හිමිකම් දන වගකීම් වුණා. ලියන අය ලියන්න මම අනිවාර්යෙන් ආයි කියලා දෙනවා. පළවෙනි එකේ ව්‍යාපාරයක් පටන් ගත්තා විතර නෙමෙයි. ඒ ව්‍යාපාරයට ලක්ෂයක් දැම්මා. කවුද දැම්මේ? අයිතිකරු දැම්මේ. එතකොට ව්‍යාපාර දේපල ලක්ෂයයි. මෙයාගේ දේපලත් මෙයාගේ අයිතිය ව්‍යාපාර අයිතිය ලක්ෂයයි. ඔයාට ව්‍යාපාරයක් තියෙනවද? නැහැ. ඒ කියන්නේ ඔයාට ව්‍යාපාරික වත්කම් නැහැ. ඔයාට වත්කම් නැහැ, ව්‍යාපාරයක් නැහැ බිඳුවයි. ඒ කියන්නේ ඔයා ව්‍යාපාරයක් පටන් ගන්න සල්ලි කිසිවක් දාලා නැහැ. හැබැයි මෙයා කමල් ලක්ෂයක් දැම්මා. දැන් ඒ නිසා ව්‍යාපාරයක් තියෙනවා ලක්ෂයක දේපල තියෙන ඒ ලක්ෂෙම මුදල් ඒ ලක්ෂෙම අයිතිකරුට. දැන් තේරුණාද පළවෙනි එක? ඒතකොට දැන් එයාට සල්ලි මදි නිසා එයා බැංකු ණයක් ගත්තා. දැන් බැංකු ණයක් ගත්තාම මේ ව්‍යාපාරේ කලින් මට්ටම තිබ්බේ මෙච්චරයිනේ. කලින් මට්ටමේ තිබ්බේ මේ දෙක විතරයි. ලක්ෂයක් සල්ලි තිබ්බ ලක්ෂෙම අයිතිකරුට මේ. හැබැයි දැන් බැංකු ණය ගත්ත නිසා ව්‍යාපාරයට බැංකුවෙන් ලක්ෂයක් ලැබුණා. ඒ කියන්නේ මුදල් ලක්ෂයක් වැඩි වුණා. මේ මුදල් ලක්ෂයක් ධන වුණා. හැබැයි අපේ වගකීමකුත් ධන වුණා. වගකීමකුත් වැඩි වුණා. දැන් අවසාන ශේෂ කියන්නේ මේ ගනුදෙනුව අවසානයේ අපේ ව්‍යාපාරේ වත්කම් තියෙන. දැන් ව්යාපාරේ වත්කම් තියෙනවා
ලක්ෂ දෙක. ඒ ලක්ෂ දෙකෙන් එක ලක්ෂයක් අයිතිකරුට අනිත් ලක්ෂය බැංකු ණය බැංකුවට වගකීම ගෙවිය යුතු අගයක්. තේරුම් නැහැ කියපු අයට දැන් තේරුණාද? මම ලියා ගන්න කිව්වේ ඒකයි පිළිවෙලට. ලියන එකේ මිස්ටේක්ස් යවන්න එපා. පාට පෑන් ගන්න, අඩි රූල් ගන්න, පැහැදිලිව ලියන්න, විශේෂයෙන්ම අංක ලියද්දී පැහැදිලිව ලියන්න. අංක කැතර ලියන්න එපා. අංක ලියද්දී හරියටම ලියන්න. බලන්න ඔයාගෙත් අංක තියෙන්නේ මේ වගේද කියලා. right. shape the වැඩේ. ඉවරයි දාන්න finish කියලා. දෙපැත්ත සමානද කියලා බලන්න. දැන් අර තේරුම් නැහැ කියපු අය දාන්න chat එකට මොකද උනේ කියලා. step by step යන්න. ඒ කියන්නේ මේක නැතුව මේක කරන්න බෑ. මේක පුළුවන් නම් මේක අඩුම ගානේ කරගන්න පුළුවන්. තේරුණානේ? තේරුණානේ? හොඳයි. තව හිටියා තේරිච්ච නැති අය. හැමෝම දාන්න chat එකට. අඩුම ගානේ ලියා ගන්න කිව්වා හරියට. අඩුම ගානේ ලියා ගන්න කිව්වා හරියට. ලිව්වේ නැත්තම් මන් දන්නේ නැහැ. ලිව්වේ නැත්තම් වැඩේ ඉවරයි. කෙලින්ම ඉවරයි. කවුන්ටින් ඉවරයි. අනිවාර්යෙන් ලියා ගන්න. හරි. දැන් අපි අලුත් ට්‍රාන්සැක්ෂන් එකක් බලමුද? ඊළඟ පිටුවට යන්න අවශ්‍යයි. දැන් අලුත් පිටුවකට ගිහිල්ලා පිටු භාගයක් තියෙන අය කොහෙවත් යන්න ඕනේ නැහැ. අර ගිය සතියේ කරපු පිටු භාගේ පටන් ගත්තා නිව් පේජ් යන්න. දාන්න ඊළඟ බෝල් මාක්. තාම ලියන අය ඉන්නවද? තාම ලියන අය ඉන්නවද? නෑනේ. අඩි රූල් පැන්සල් පාට පෑන් පාවිච්චි කරන්න ඕනේ. මම ගිය සතියේ පන්තියේ නැවැත්තියේ කොතනින්ද? ලබන සතියේදී අඩි රූල් පැන්සල් සාමාන්‍ය නිල් පාටට අමතරව පාට දෙකක්වත් අවශ්‍යයි කියලා මතක ඇතිනේ. ඊළඟ බෝල් මාක් දාන්න. ඔය පාට පෑන් කැමති ආකාරයෙන් පාවිච්චි කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. කැමැත්තක් හරි පාට පෑනෙන් ඊළඟ බෝල් මාක් රුපියල් 40000ක ලී බඩු මිලදී ගැනීම. රුපියල් 40000ක ලී බඩු මිලදී ගැනීම. රුපියල් 40000ක ලී බඩු මිලදී ගැනීම. ලියන්න සමීකරණේ පහලින් කලින් වගේ. කොටු 8ක් ඈත් කළා වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. කොටු රුලක් යවුවා කොටු 8ක් ඈත් කළා 10ක් හරි ගමන්නේ 8ක් ෂේප් 8ක් ඈත් කළා මේ මාජින් එකේ සිට 8ක් ඈත් කළා වත්කම් තව චුට්ටක් කොටුවක් දෙකක් ඈත් කළා සමානයි හිමිකම් කොටුවක් දෙකක් ඈත් කළා ධන කොටුවක් දෙකක් ඈත් කළා වගකීම්. right. දැන් පිටුවේ පළල ගියානේ ගොඩක්. අන්තිමට කොටු ඉතුරුනේ 5ක් 6ක් නේ කොහොම හරි. එහෙනම් හොඳයි.
දැන් මේකේ වත්කම් දෙකක් තිබ්බ මොනවාද? මුදල් සහ ලී බඩු දැක්කද? අලුතෙන් ලී බඩු ආවනේ. ලියන්න සමීකරණේ. මේ හරියෙන් පටන් ගන්න කමන්නේ. ගොඩක් මේ කොටු 4ක් 5ක් ඈඩ් කළා ලී බඩු ධන මුදල්. කොටු 5ක් විතර ඈඩ් කළා ලී බඩු ධන මුදල්. ලී බඩු ධන මුදල් රුලක් යවන්න කැමතිද? දැන් ඉඳ තියෙනද අලුත් පිළිවෙල ගොඩක් අයින්. ලී බඩු ධන මුදල් සමානයි රුල් නොයවුවත් කමන්නේ නැහැ. හරි අවුලක් නැහැ. ප්‍රාග්ධන ධන බැංකු ණය. ප්‍රාග්ධන ප්ලස් බැංකු ණය. ලියන්න. දැන් මුලින්ම දෙන්න ආරම්භක ශේෂ. මුලින්ම දෙන්න ආරම්භක ශේෂ. රුලක් යවන්න. කැමති ආකාරයෙන් පාට ගන්න. ආරම්භක ශේෂ. ලී බඩු කීයද? අලුතෙන් ආවේ තාම බිඳුවයි. ආරම්භක ශේෂවල කලින් සමීකරණය බලන්න. කලින් පිටුව බලන්න. දෙවනි බෝල් මාක් බලන්න. ලී බඩු නෑ නේද? මුදල් නේ තිබ්බේ ලක්ෂ දෙක අන්තිම දැන් කලින් සමීකරණේ අන්තිම ටික බලන්න. උඩ වචනයි කලින් සමීකරණේ උඩ වචනයි අන්තිම ඉලක්කණුයි බලන්න. මුදල් ලක්ෂ දෙකයිනේ. ප්‍රාග්ධන ලක්ෂයයිනේ. පේනවනේ බැංකු ණය ලක්ෂය. ඔක ලියා ගන්න. ඔක ලියන්න. හිමින් ලියන්න රුලක් යවලා පටල රුල් යාව කමන්නයි ඉඩ තියෙන නිසා. ඔයාලා ඩිවයිස් එක ලොකු කරලා බලන්න පුළුවන්. zoom කරලා බලන්න පුළුවන් zoom එකේ. මේ පැත්තට හරවලා බලන්න පුළුවන්. මෙහෙම බලන් ඉන්න එපා. ඔයා දන්නවා ඒවා ඔක්කොම දන්නවා. ටැබ් එකක් ලැප් එකක් තියෙන අය හොඳයි. හරි. දැන් දෙන්න බලපෑම. දැන් දෙන්න බලපෑම. රුලක් යවන්න. දෙන්න බලපෑම. මෙන්න මේ ලී බඩු ගන්නකොට මොකද වෙන්නේ මේ? ලී බඩු ධන වුණා, මුදල් ඍණ වුණා. accounting වල මෙන්න මෙහෙම දෙයක් මම ගිය සතියේ කිව්වා. ඍණ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වරහන. අර අලාභ වල මතකද අලාභ වල? ලාභ ලැබුවාම අපි කිව්වා 10000යි. අලාභ ලැබුවාම අපි කිව්වා ඍණ 10000යි. එහෙනම් ඍණ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වරහන. කොහෙදද? මැත්ස් වල නෙමෙයි. සයන්ස් වල නෙමෙයි. චිත්‍ර වල නෙමෙයි. accounting වල. තේරුණාද? right. ඒ නිසා ලියන්න. රුලක් යවලා බලපෑම කැමති පාටකින්. කොහමද? මෙහෙම. මුදල් වරහන් තුල 40000යි. ලී බඩු නිකම්ම 40000යි. හිමිකම් ඩෑෂ් මාක්, වගකීම් ඩෑෂ් මාක්. දැන් ඉරි ගහලා ගන්න අවසාන ශේෂ ගන්න තනියෙන්. ඉරි ගහලා අඩි රූල් පැන්සල් වඩා හොඳයි. එක රූලක් හොරු එක රූලක් ඇති සාමාන්‍ය රූල් දෙයක් අවශ්‍ය නැහැ. බිංදුවයි 40යි 40යි 200න් 40 160යි නේ 100යි බිංදුවයි 100යි 100යි බිංදුවයි 100යි. තාම 8 වසරේ ගණිත මට්ටමේ නෙවෙයි නේද ඉන්නේ. පොඩ්ඩක් දැන් පුළුවන් නේ ගණන් නිකල සුළු කිරීම පුළුවන් නේ. දන්නවනේ මං කියන්න ඕන නැහැ එකම දේ මං අලුතෙන් කිව්වේ මොකද්ද? ඍණ වෙනුවට දැන් මේක බබා මෙහෙම දැම්මම ගැතයි නෙමෙයි මෙතන දිනවා දාන. මෙතන ආයෙ දානවා ඍණ 40 දානියන්. එන්න ඔඩ් වෙනවනේ මේක. නිකන් ගැලපෙන්නේ නැහනේ. ඒ accounting වල ඒකයි මේ මයිනස් දාන්න එපා කියන්නේ. වරහන් දාන එක හොඳයි. ඔන්නම් මයිනස් දාන්නත් පුළුවන්. දැන් ඔයගේ මෙහෙම තීරු තිබ්බනම් අද තේරෙයි. තීරු තිබ්බනම් අපි වරහන් දදා ඉන්නේ නැහැ. අපි මයිනස් දානවා. ඒ තීරුවක් කියන්නේ පොඩ්ඩක් අර මෙන් වෙලානේ තව. අද තේරෙයි. කොමුඩ ගාත තේරෙයි බය වෙන්නේ. අද මේ තව පොඩි ප්‍රවේශයක් ගත්තා. තාම වැඩ පටන් ගත්තේ නැහැ සමීකරණ ගණන්. ඕම නෙමෙයි සමීකරණ ගණන් ඉන්නේ. එන්න ලේසි මෙච්චර ලියලා ඉන්න ඕනේ නැහැ. වගුවට දැම්ම ලියන් ගියා. right ඇති නේද ඒක? right දැන් එන්න අන්තිම එකට. ඉරිගාලා වහන්න හරි ඉරිගාලා වහන්න. දැන් එන්න අන්තිම එකට.
අන්තිම බෝල් මාක් රූලක් යවන්න රූල් දෙකක් හරි යවන්න කමන්නේ තනියෙන් කරන්න ඕනවා මේක ලියන ලියන්න මේවා නිකම් බලාගෙන චිත්‍ර අඳිනවා වගේ ලියන්න එපා ආරම්භක ශේෂ ලියද්දි 1 2 3 4 5 6 7 එහෙම 7 පාරක් බලන්නේ නැහැ හොඳේ මේක අවසාන ශේෂ ඉවර කරන්නකො මම තව වෙලා දෙන්න ඉවරයි දාන්න ෆිනිෂ් කියලා කො ඉවරයි දාන්න ෆිනිෂ් කියලා හරි දාන්න අන්තිම බෝල් මාක් රූලක් යවන්න දැන් අර තේරුන්නේ නැහැ කියපාට දැන් තේරෙනවද තාමත් නොතේරෙන අය ඉන්නවද ෂුවර් නේ ලොකු දෙයක් පන්ති කාලේ අපිට ගොඩක් යොමු කරන්න බෑ නොතේරෙනවා කිව්වත් තාමත් එහෙම අවුලක්ම වෙන ඔය දෙන්නෙක් තුන් දෙනෙක් හිටියොත් මට ක්ලාස් ඉවරලා කෝල් එකක් හරි දෙන්න ලියන්න මගේ නම්බර් එකට කෝල් කරන්න හැමෝම නෙමෙයි මොකක් හරි අවුලක්ම වුණොත් කවුරු හරි බැංකු ණය ගෙවීම රුපියල් 20000යි තනියෙන් කරමු ඔක බැංකු ණය ගෙවීම රුපියල් 20000යි බැංකු ණය ගෙවීම රුපියල් 20000යි පටන් ගමුද හරි එහෙනම් මුලින්ම ලියන්න රූලක් යවන්න පළවෙනි ස්ටෙප් දෙක තුන ඔයාලට කරන්න පුළුවන් ආරම්භක ශේෂ දක්වා තනියෙන් ලියන්න කොටු වටක් ඈත අර කලින් වත්කම් යටින් වත්කම් කොටු දෙකක් ඈත් කළා සමානයි කොටු දෙකක් ඈත් කළා හිමිකම් කොටු දෙකක් ඈත් කළා ධන කොටු දෙකක් ඈත් කළා වගකීම් ඊට පස්සේ ඕනනම් ඒ පෑනෙම ප්‍රශ්නයක් නැහැ මොනවද දැන් මේගොල්ලන්ගේ වත්කම් ලී බඩු තියනවානේ මුලින්ම ලී බඩුනේ අපි ගත්තේ ලී බඩු ධන මුදල් සමානයි ප්‍රාග්ධනය කිව්වත් හරි හිමිකම් කිව්වත් හරි ප්‍රාග්ධනය ධන බැංකු ණය ප්‍රාග්ධනය ධන බැංකු ණය ඉවරයි දාන්න ඉවරයි කියලා ඉවරයි දාන්න ෆිනිෂ් කියලා දාන්න ආරම්භක රූලක් යවන්න ආරම්භක ශේෂ ලී බඩු කීයද ලී බඩු තිබ්බේ 20000යි නෑ 40000යි නේ ලී බඩු තිබ්බේ 40000යි මුදල් තිබ්බා 160000ක් ප්‍රාග්ධනය තිබ්බා ලක්ෂයක් බැංකු ණය තිබ්බා ලක්ෂයක් එහෙම නේද දැන් දාන්න බලපෑම්
රුලක් යවන්න. දැන් දාන්න රුලක් යවලා බලපෑම. දැන් මොකද්ද කියන්නේ හලෝ බැංකු ණය ගෙව්වා. කීයක්ද ගෙව්වේ 20000ක් ගෙව්වා. ගෙවන්නේ මොන වගේන්ද? ලී බඩු වලට බල එකින් එක බඩ. ලී බඩු බලපානවද? නැහැ. දාන්න. මුදල් බලපානවද? ඔව්. 20000 ඉවරයි දාන්න ෆිනිෂ් කියලා. 20000ක් සල්ලි යනවා. 20000ක් සල්ලි යනවා. හිමිකමට බලපානවද? ඔව්. නෑ. ඔව්. නෑ. මර වැඩේනේ. බැංකු ණය ගෙව්වහම බැංකු ණය කියන්නේ අයිතිකරුගේ සල්ලිද බාහිර සල්ලිද? අයිතිකරු ගත්තොත් නම් වෙනසි අයිතිකරුත් එක්ක සම්බන්ධ වෙයි. ඒක පස්සේ බලමු. දැන් අයිතිකරුගේ සල්ලිද ගෙව්වේ බැංකුවේ සල්ලිද ගෙව්වේ? අයිතිකරුගේ සල්ලි වලින් බැංකුවේ සල්ලි ගෙව්වේ නෑ. අයිතිකරු ගාව ගන්න එපා මේ ව්‍යාපාරේ සල්ලි වලින් ගෙව්වේ. ව්‍යාපාරේ කියන්නේ ව්‍යාපාරේ. අයිතිකරු කියන්නේ අයිතිකරු. බැංකුව කියන්නේ බැංකුව. මේ පාර්ශව තුනක්. බැංකුවෙන් ලක්ෂයක් ගත්තා. එදා ව්‍යාපාරේ සල්ලි වැඩි වුණා. බැංකුව කෙරෙහි අපේ වගකීම වැඩි වුණා. අද අපි ඒ ලක්ෂෙන් 20000ක් බැංකුවට ගෙව්වා. ගෙවද්දි අපේ සල්ලි අඩු වෙනවා. අපි ගෙවන්න තියෙන ණය අඩු වෙනවා. තේරුණාද වැඩේ? ඔයා යාළුවෙක්ගෙන් රුපියල් 10000ක් ඉල්ල ගත්තා. ඔයාට ඉල්ල ගත්තේ. ඔයා 10000න් 7000ක් ගෙව්වා. තව කීයක් ගෙවන්න තියෙනවද? 3000ක් ගෙවන්න තියෙනවා. ඒ ඔයානේ. නේද? ඒ ඔයානේ. දැන් ව්‍යාපාරයට හිතන්න. ඔයාගේ ව්‍යාපාරයට යාළුවෙක්ගෙන් 10000ක් ඉල්ල ගත්තා. ව්‍යාපාරෙන් එයාට 10000ම ගෙව්වා. ඔයා සම්බන්ධ නැන්නේ දැන්. නේ ඔයා අයිතිකරුනේ නිසා අයිතිකරුව ගාව ගන්න එපා හැම එකටම. මේක සම්බන්ධ වෙන්නේ බැංකුවත් එක්ක. අනික ව්‍යාපාරේ බැංකු ණය එහෙම තීරණය කරන්නේ අයිතිකරු නෙමෙයිනේ කලවනාකරුත් සම්බන්ධනේ. නේද? ඒ නිසා මේක බැංකු ණය කියන එක එහෙම හිතන්න. මේක ව්‍යාපාරේ ගෙව්වා. දැන් කැමති ආකාරයෙන් පාට පෑන් ගන්න. එකම ලයින් එකේ ඉරි ගහන්න. අඩි රූල් පාවිච්චි කරන්න. මේ දැක්කනේ මම මේකෙත් කෙලින් ඉරිනේ ගැහුවේ. නිකන් ඔහේ ඉරි ගහන්න එපා. right. අපි ඔයාට වර්ක් බුක් එකක් එහෙම දෙන්න ලෑස්ති WhatsApp group එකේ තොරතුරු තියෙයි. කොහොමත් අපි මේ සතිය තුල වර්ක් බුක් නිකුත් කරනවා. අපේ ඉන්නවා සමහර ප්‍රදේශ ළමයි නම් මේ වෙද්දි ලොක්ඩවුන්. ඒගොල්ලෝ නිදහසේ මේ වැඩ ටික කරගන්නකො මම වර්ක් බුක් එක කොහොමද දැම්ම පටන් ගන්න කියන්නේ. අපි නිදහසේ මේ වැඩ ටික සම්පූර්ණ කරමුකෝ. මේ සමහරුන්ට නිකන් කොරෝනා දැන් ලොකු බලපෑමක් වෙච්ච ප්‍රදේශ තියෙනවනේ ඇත්තටම. අවසාන ශේෂ. උත්තර බලන්න කීයද? 40.40000යි. දැන් accounting වලින් තේරුම් ගන්න 40000ක ලී බඩු තිබ්බා මේ මාසෙ මේ දවසේ මුකුත් ගත්තේ නැහැ. 160000ක සල්ලි තිබ්බා 20000ක් බැංකු ණය ගෙවපු නිසා දැන් සල්ලි තියෙන්නේ මෙච්චරයි. අයිතිකරු දාපු සල්ලි වෙනස් වුන්නේ නැහැ මොකද එයා සල්ලි අරගෙන ගියේ නැහැ. අන්න දැක්කනේ. එයා ගෙනාවෙත් නැහැ අරගෙන ගියෙත් නැහැ. ඔයාට පළවෙනි දවස් තේරුණානේ පළවෙනි එක තේරුණානේ. පළවෙනි බෝල් මාක් තේරුණානේ එයා ගෙනාවා කියන එක. තාම තියෙන්නේ ඒ ලක්ෂණේ බැංකු ණය දෙවනි බෝල් මාක් මතක දොන්නම් කලින් පිටුව බලන්න. 80000යි තියෙන්නේ. නිකමට බලන්න දෙපැත්ත සමානද කියලා. මෙහෙමයි බලන්නේ. සමානද? 100යි 80යි 180යි 140යි 40යි 180 දෙපැත්ත සමානයි. තේරෙච්ච නැති අය chat එකට දාන්න. ඒක මට කලින් කළා හරි ගිය අය දාන්න chat එකට yes කියලා. මට කලින් ලියලා හරි ගිය අය දාන්න yes කියලා. ලොකුද යන්නේ? හොඳයිනේ. හොඳයි.
දැන් අපි මේ මං කිව්වන අද වැඩ පටන් ගත්තේ පොඩ්ඩක් අමාරු ස්ටෙප් එකකින්. ඒක ඕනේ කමින් කළේ. ඒක ඕනේ කමින් කළේ. දැන් තමයි පාඩමට අපි ඉහින් දැන් සමීකරණ හැදිච්ච ක්‍රමේ බැලුවේ. හැදිච්ච සමීකරණ. නැහැදිච්ච සමීකරණ නෙමෙයි දැන් හැදිච්ච සමීකරණ තියෙන්නේ. අපි හැදිච්ච සමීකරණත් එක්ක හැදිච්චත් එක්ක හැදිච්ච මං එක්ක ඉස්සරහට යමු. වෙන අඩුපාඩුවක් නැහැ නේ මුකුත් ෂේප් නේ සියල්ල. right. දැන් එන්න ටකස් ගාලා ටියුට් එකට. ටියුට් එකේ මේ ගානෙන් තේරුම් ගමු වැඩේ. මෙතෙන්ට මෙන්න. මාත් එක්ක මෙයා. මටත් වර්ධිනවා කලබල වුණොත්. right. පාට පෑන් කැමති ආකාරයෙන් ගන්න. සමන් කියලා කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරලා. ඒගොල්ලන්ගේ සමීකරණය ඔබට දීලා තියෙනවා. දැන් ඔයාලට මුළු ගානමත් පේනවා. බොහොම හිමීටයක් කිසිම හදිසියක් නැහැ. කලින් මිස් වෙච්ච අය නෑනේ කවුරුත්. කලින් දේවල් පෙන්වන්න කියන අය කවුද ඉන්නේ? කලින් දේවල් ඔන්න බලා ගන්න අන්තිමට. දැන් අඩුම ගානේ අපි දේවල් දෙයක් දන්නවා. මොකද්ද? සමීකරණ දෙක. එකක් මොකද්ද? වත්කම් සමානයි හිමිකම්. ඒක තියෙන්නේ මොන වෙලාවේද? ඒක තියෙන්නේ අයිතිකරු විතරක් සල්ලි දැම්මහම. අනික මොකද්ද? වත්කම් සමානයි හිමිකම් දැන වගකීම. අන්න එහෙමයි සමීකරණ හුරු වෙන්නේ. එතකොට යා සමීකරණ දෙක ලියලා කටපාඩම් කරන්න කියලා මම යවන්නේ නැහැ. නේ? දැන් ඒකේ අර අන්තර්ගතයේ සමහර දේවල් හැමෝටම තේරෙන්නේ නැතුව ඇති. හැබැයි දැන් අඩුම ගානේ සමීකරණ දෙක තේරෙනවා. හතරවෙනි පාඩමේ වචන මාලාව හදාගෙන මෙතෙන්ට ආවේ. තවත් ලේසි වෙයි. රයිට් බබා. ගන්න පාඩ පෑන්. ගන්න පාඩ පෑන්. සමහර හවස රාත්‍රී වෙලාවල් තියෙනවා. අති ඉන්න අමාරුයි. ඔයාලට මගේ පන්ති නම් මිස් වෙන්න දෙන්නේ නැහැ හොඳේ. අපි හිතමු අකුණු ගහනවා ගොරවනවා ඔයා ඒ වෙලාවේ පොඩ්ඩක් අයින් වෙලා ඉන්න පුළුවන් වෙච්ච ගමන් හරි එන්න. ඇවිල්ලා එතන ඉඳන් වැඩ ටික කරගන්න පරණ ටික පසු හරි බලන්න පුළුවන්. හොඳ නැත්නම් ඔක්කොම ටික මිස් වුණොත් එහෙම ආයි ඔක්කොම ටික බලන්න වෙයි පසු. ඒක ඊට වඩා ටයිම් නාස්ති වීම. මොකද අපේ වීඩියෝ එක අපි ඔයාලට දෙනවනේ මිස් වුණොත්. හැමදාම හැමෝටම දෙන්නෙත් නෑ වීඩියෝස්. නැත්නම් සමහර පුරුද්දක් කරගනි හැමදාම වීඩියෝ එකකින්නම් බලා ගන්න. ඒතකොට එයා කවදාවත් පන්තියට එන්නේ නෑ. එයාට chat එක හරහා ප්‍රශ්නයක් අහන්න බෑ. එයාට අවාසියක් වෙනවා. ඒ නිසා හැමදාම හැමෝටම දෙන්නේ නැහැ. මිස් වුණොත් අවශ්‍යය බලලා දෙනවා. එහෙමයි හොඳේ. right. පාඩ පෑන් ගත්තද? ගත්තා සර්. එහෙනම් පටන් ගමු අපි. ලක්ෂයක් දැම්මා. ලක්ෂයක් සල්ලි ආවා. ඒ ලක්ෂෙම දැම්මේ සමාන. right. right. පාඩ මාරු කළා. කවන්නේ සමන් තම ව්‍යාපාරයට 50000ක යන්ත්‍රයක් දැම්මා. කරුණාකරලා බලන්න පළවෙනි එක. සමන් සල්ලි දානකොට සල්ලි ආවා. දැන් ඒ සමනයම අපේ ව්‍යාපාරයට යන්ත්‍රයක් දාන්න. දවා හිතන්න. උඩ බලන්න. මේක උඩ බලන් කරන වැඩක් ළමයි. ඔයා උඩ බලන්ද ලිව්වේ? ඔව් සර්. අන්න ඒ මට්ටමේ ඉන්න. උඩ බැලුවද? ලක්ෂයක් සල්ලි තියනවනේ. ඉතින් සමන් ලක්ෂයක් දාපු සමන් 50000ක මැෂිමක් ගෙනාවා කියලා ව්‍යාපාරේ මුදල් අඩු වෙන්න බෑ. ඇයි සර් මුදල් 50000ක් වෙනවනේ සර්. ඒ ව්‍යාපාරේ 50000ක මැෂිමක් ගත්තා. මේකේ ව්‍යාපාරේ 50000ක යන්ත්‍රයක් ගත්තේ නෑ. ලක්ෂයක් ඊයේ ගෙනාපු සමන් අද 50000ක මැෂිමක් ගෙනාවා. දැන් ව්‍යාපාරේ මැෂින් තියෙනවා 50000ක.
ලක්ෂයක් තියෙනවා සල්ලි 50000ක් තියෙනවා යන්ත්‍ර මේ ඔක්කොම කාගේද මේ ඔක්කොම සමන්ගේ අන්න එක තේරුණාද පොඩි ඇඩ්වාන්ස් මට්ටම චූටි ඇඩ්වාන්ස් මට්ටම තේරුණාද ඒක නොතේරිච්ච අය chat එකට නෝ කියලා දාන්න ඒක නොතේරිච්ච අය නෝ කියලා දාන අය ඒත් එක්කම පළවෙනි එකයි දෙවෙනි එකේ transactions දෙක විතරක් බලන්න කියවන්න මොකද ඒක හැමෝටම තේරෙන්නේ නැහැ. අන්න ඒකනේ වැඩි. නැත්නම් මට කෙලින්ම ඔබ උත්තර ටික පෙන්නලා ආලමයි වැඩ ඉවරයි කියලා යන්න තිබ්බට මෙතනින්. ඒක හැමෝටම තේරෙන්නේ නැහැ. අද ඔයා ගැන හිතන්න. ඔයා ලක්ෂයක් දාලා බිස්නස් එකක් පටන් ගත්තා. මොකද්ද සර් බිස්නස් එක? අයිස්ක්‍රීම් හදලා විකුණනවා. කොහොමද අයිස්ක්‍රීම් හදන්නේ? පොඩි මැෂින් එකක් ගෙනහල්ලා අයිස්ක්‍රීම් හදලා පොඩි මවුන්ටන් බයිසිකලයක් අරගෙන ගම වටේ ගිහිල්ලා විකුණනවා. හරිද? බයික් එකේ පිටිපස්සේ පොඩි අයිස් පෙට්ටියකුත් මේ ෆ්‍රිජ් එකකුත් තියෙනවා. ඔයා අයිස්ක්‍රීම් බිස්නස් කරන්නේ. කොරෝනා කාලේ කරන්නේ. හොඳ නෑ උගුරට. කමක් නෑ බිස්නස් එක ගන්න. එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් හදන්න නැතුව ඉන්නනේ මේ දවස්වල. ලක්ෂයක් දැම්මනේ ඔයා. ඔයා පහුවදා ඔයාගේ ගෙදර තියෙන බයිසිකලේ ඔයාගේ තියෙන ඔයාගේටම අයිති ෆ්‍රිජ් එකකුයි ව්‍යාපාරයට දානවා. දැන් ඔයාගේ සල්ලි අඩු වුණාද කියලා ඔයාම හිතන්න. ලක්ෂය හැම්ම තියෙන අලුතෙන් බයිසිකලයක් ආව පොඩි ෆ්‍රිජ් කෑල්ලක් ආවනේ. දැන් තේරුණානේ දැන් ඔයාගේ ව්‍යාපාර සම්පූර්ණ අයිතිය කීයද? ට්‍රින් කීයද 150,000. පැහැදිලිද? right. නෝ කියපුවා දැන් තේරුණාද? කෝ කියන්න ඕනේ ඉතින්? දැන් ඔන්න අපේ ව්‍යාපාරේ yes very good දැන් අපේ ව්‍යාපාරේ ලක්ෂයක බැංකු ණයක් ගන්නවා දැන් ඔන්න හිතන්න ලක්ෂයක බැංකු ණයක් ගත්තාම උඩ බලන්න දැන්ට ලක්ෂයක් දැන්ට මුදල් කීයක් තියෙනවද ලක්ෂයයි ඒක ලේසියිනේ බැංකුවෙන් තව ලක්ෂයක් ආවහම දැන් මුදල් කීයද පාට මාරු කරන්නද හා හොඳයි හොඳ ළමයි ඒක තේරුණානේ උඩ බලන්න යන්ත්‍ර කීයද 50000යි මේක ආයි උඩ බලන්න මේක ආයි කියවන්න යන්ත්‍ර වලට මේක සම්බන්ධද නෑ හිමිකම කීයද උඩ බලන්න 150,000යි දැන් මේ වාක්‍ය කියවන්න අයිතිකරුට මෙලෝ සම්බන්ධයක් නෑ එයාට සම්බන්ධයක් නෑ මොකද එයා නෙමෙයිනේ සල්ලි ගෙනාවේ බැංකු ණය ගත්තාම වගකීමක් ආවා දැන් අපේ ව්‍යාපාරේ බැංකු ණය ලක්ෂයයි මේකේ දැන් කෙනෙක් ආයිද කලින් එකයි මේකයි වෙනස් නේ ඕ කලින් එකේ අපි අර බලපෑම් ආරම්භක ශේෂ පෙන්න තිබ්බනේ මේකේ එච්චර දෙයක් නෑ මේක නිකන් ට්‍රාන්සැක්ෂන් එක අවසානයේ ව්‍යාපාරේ තත්ත්වය පෙන්වුවා එච්චරයි ඔව් එතකොට සර් යන්ත්‍ර ගත්තොත්ද සල්ලි අඩු වෙන්නේ ඔව් සමන් මුදල් යෙදුවා සමන් යන්ත්‍ර යෙදුවා ව්‍යාපාරයේ 50000ක යන්ත්‍රයක් ගත්තා කිව්වොත් තමයි ඔයා කියන මුදල් 50000 වෙලා යන්ත්‍ර 50000 වෙලා හිමිකම ලක්ෂෙම තියෙනවා දැන් තුන්වෙනි එක තේරුණාද මේ තව දෙයක් කරන්න ඕනේ ගෑනු ළමයි දෙපැත්ත සමානද බලන්න මේ පැත්ත ලක්ෂ සමානයි 150ට 150 සමානයි 250ට 250 සමානයිනේ ගොඩ දෙපැත්ත සමානයි හැමතිස්සෙම දෙපැත්ත සමානයි ඒ වඳින්න එපා ඔයා හරි දැන් අන්තිම එක තනියෙන් කරන්න එපා මාත් එක්ක යා මාව දාලා යන්න එපා ළමයි මාත් එක්ක යන් චුට්ටක් ඉන්න කියවද සමන් 20000ක් පෞද්ගලික ප්‍රයෝජනයට අරගෙන ළමයි අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා කියන එකට අපි වචනයකුත් කියනවා පොඩ්ඩක් මෙහෙම කරන්න මේ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම ඒක යටින් අඩිරුලක් ගන්න
පාට පෑනක් ගන්න. එයාගේ යටින් මෙන්න මෙහෙම රතු පාට එපා මොකක් හරි පාටක් ගන්න. නිල් පාට කමන්නේ. පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම යටින් ඉරක් අඳින්න. ඉරක් ඇඳලා එතන ලියන්න පැත්තක තරුවක් දාලා තරුවනේ තරු දෙමන කමන්නේ ගැනිලි මම කලින් ඔක ඉගෙනුවා ආයි කියන්න. ඔයා ලක්ෂයක් දාලා ව්‍යාපාරයක් පටන් ගත්තා. දැන් ඔයාට ලක්ෂයක් අයිති. ඒ ලක්ෂෙම දාලා තියෙන්නේ ඔයා. ඔයාට සල්ලි මදි. ඔයා ව්‍යාපාරයට ගිහිල්ලා කඩෙන් 10000ක් සල්ලි ගත්තා. දැන් ව්‍යාපාරේ 10000ක් අඩු වෙනවා. ඔයාගේ 10000ක් අයිති අඩු වෙනවා. අයිතිකාරයා ව්‍යාපාරෙන් ගහනවා. ගැහිලි. මම කලින් කිව්වා මේක. ඒවට accounting වචනේ ගැහිලි නෙමේ බබෝ. accounting වචනේ ගැනිලි. drawings. English term එක drawings. සිංහල term එක ගැනිලි. දැන් කියවද? කියවුවා. 20000ක මුදලක් පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තාම මෙහෙමනේ වෙන්නේ හලෝ. උඩ බලන්න උඩ බලන්න පාට මාරු කරන්න ලක්ෂ දෙකක් තියෙනවා 20000ක් අයිතිකාරයා ගහලා දැන් ව්‍යාපාරේ මුදල් කීයද 180000යි යන්ත්‍ර 50000 බලන්න මං කිව්වා හැමතිස්සෙම උඩ එක බලන්න ඊට පස්සේ ගණදෙනුව කියවන්න ස්ටෙප්ස් දෙකයි උඩ බලන්න අලුත් ට්‍රාන්සැක්ෂන් එක කියවන්න යන්ත්‍රත් එක්ක මේක සම්බන්ධද මෙලෝ සම්බන්ධයක් නෑ සර් එහෙනම් තිබ්බ යන්ත්‍ර වෙනස් වෙන්න බෑ අයිතිකාරයා ගහලා 150000ක් එයාට අයිති දැන් එයා 20000ක් ගහලා දැන් එයාට අයිති කීයද 130000යි බබා පොතේ වැඩ ටික ටියුට් එකේ වැඩ ටික ලස්සනට ෆිනිෂ් වෙන්න ඕන වයිමායි කොච්චර දුර හිටියා හරිද වෙලාවට ටර්ම් ටෙස්ට් තියෙනවා වෙලාවට O level තියෙනවා වෙලාවට නොතිබ්බත් උපරිම කල් යන්නේ මාස කිහිපයයි අර අගෝස්තු O level කියන්නේ ඔයාට නෙමෙයි 20යි 23 ඉඳන් ක්‍රියාත්මක වෙන එක. ඒක බලපාන්නේ 20යි 24 O level කරන අයට. ඔයා 20යි 22 O level නේ. ඔයාට බලපෑමක් නැහැ ඒවා. ඔයා ඒවා හිතන්න එපා. ඔයාට විභාග ලඟ වෙන්නෙත් නැහැ ලොකුවට කල් යන්නෙත් නැහැ. ඔයා ඔයාගේ වැඩ ටික හරියට කරලා දෙන්න. අද මම පන්ති පටන් ගද්දි කිව්වේ ඒකනේ. හරි. දැන් දෙපැත්ත සමානද බලන්න. C 100 මොනවද මේ කියන්නේ 130යි 100යි 230යි 180යි 50යි 230යි වැඩේ හරිද ළමයි තේරුණාද වැඩේ දැන් චුට්ට තේරෙනව නේද අඩුම ගානේ තේරුම් ගන්න පුළුවන්වත් කියලා තේරෙනව නේ ළමයි ලොකු දෙයක් any comments කරපු දේ සම්බන්ධයෙන් කමෙන්ට් එකක් පොඩි තේරුණාද නැද්ද ස්ලෝ වැඩිද ස්පීඩ් වැඩිද මම වා කියන්නේ වෙච්චර අහන්නේ නැහැ නිකන් දැනගන්න අහන්නේ ඔයා තව ස්ලෝ වෙන්න කිව්වට මට තව ඊට වඩා ස්ලෝ වෙන්නත් බෑ ඔයා මට තව ස්පීඩ් වෙන්න කිව්වට මට ගොඩාක් ස්පීඩ් වෙන්න බෑ මම මේ කරන එක ස්පීඩ් වැඩි නම් නැත්නම් මම මේ කරන එක ස්ලෝ වැඩි නම් ඒ කියන්නේ ඔයා දක්ෂයි මම මේ කරන එක ස්ලෝ වැඩි නම් ඔයා දක්ෂයි දැන් ඔක්කොම තේරුණා ඒක තේරුන්නේ නැද්ද මම මේ කරන එක හෙන ස්පීඩ් වගේ නම් ඔයා තව පොඩ්ඩක් කරපු දේවල් ගෙදරදී වැඩිපුර බලන්න තේරුණා කියන අය මේක එකපාරක් හරි බලනවානේ මම එහෙම හිතනවා බලනවා කියලා හිතනවා තේරුන්නේ නැහැ කියන දෙපාරක් බලන්න බැරි වුණොත් මම කිව්වේ මගේ නම්බර් එක මම දැන් මේක කෝල් එකක් හරි දෙන්න right මේක අර ලේසියිනේ ඒ කියන්නේ කලින් කරපු ගාන අවුල්ද එහෙම නැහැනේ නේ හොඳයි අපි ඉක්මනට කරමුද චූටි වැඩක් චුට්ටි වැඩක් කළා දාන්න කොට අකස් ගාලා ලොකු දෙයක් නැහැ හැබැයි නිකිල සුළු කිරීමෙන් හිතන්න එපා එහෙම තමයි ඉතින් නිකිල සුළු කිරීම තමයි ඉතින් මම එහෙම කිව්වට නේ accounting වලින් හිතන්න වත්කම් සමානයි එන ලේසි වත්කම් 4,50,000ක් තියෙනවා හැබැයි හිමිකම් තියෙන ලක්ෂ 3යි එහෙනම් වගකීම් කීයද ඉවරයි දාන්න ෆිනිෂ් කියලා ඉවර කරලා
ඉවරයිලු. හොඳයි. අපි ඉක්මනට උත්තර බලමුද එහෙනම්? මම නෑ උත්තරේ දාන්නම් ඔයගොල්ලෝ කරන අය කරන්න. ඉවරයි එක්සර්සයිස් නම්බර් 3 පටන් ගන්න 3. ඔයා පාට පෑන් කැමති ආකාරයෙන් ගන්න. මං නොකිව්වත් ගන්න. ව්‍යාපාරික හිමිකම 400යි වගකීම 100යි. එහෙනම් වත්කම් කී exercise number 2 වල ඔක්කොම හරි අය chat එකට දාන්න 5යි කියලා 4ක් හරි අය දාන්න 4යි කියලා 3ක් හරි අය දාන්න 3යි කියලා එහෙම අවුලක් නෑ හැමෝගෙම ඔක්කොම ටික හරි නේද හොඳයි ඊළඟ ගාන පටන් ගන්න දැක්කනේ මං chat එකට දාන්න කිව්වේ යන්නේ ඒකයි සමහරව ඉන්නවා 4ක් හරි ගියා ඒ කියන්නේ දැක්කද මෙච්චර ලේසි ගාන සුළු කරන්න පුළුවන් බැරි කමක් නැහැ පුළුවන් අනිවාර්යෙන් පුළුවන් හැබැයි කළා නැහැ ඒ කියන්නේ ඩබල් චෙක් වෙලා නැහැ බබා accounting කරද්දි හැමතිස්සෙම ඩබල් චෙක් කරන්න පුරුදු වෙන්න එතකොට පහෙන් පහම ගන්න පුළුවන් ඔක්කොම ටික හරියනවා ලොකු වෙලාවක් දෙන්න බෑ විනාඩි 2ක් විනාඩි 1යි 2යි 3යි 4යි 5යි 6ක් දෙන්න බෑ විනාඩි 2ක් දෙන්නම් දෙකෙන් සුළු කරන්න පුළුවන් ටික සුළු කරන්න නැත්නම් මේ ඔක හෝම්වර්ක් මාක් කරන්න හෝම්වර්ක් වෙලාව අපරාධනේ පැන්සලෙන් හෝම්වර්ක් මාක් කරන්න පසුව ලස්සනට කරලා තියන්න ලබන සතිය ආපු ගමන් උත්තර කියනවා දැන් කරපු අය හොඳයි කරපු අය හොඳ දැන් උත්තර ඒගොල්ලෝ හොයන්න යන්න එපා වෙලාව අපරාධේ ඒ වැඩේ හෝම්වර්ක් හරිද නවත්තන්න ඒක හරි හෝම්වර්ක් කිව්වහම ඉක්මනට කරනවා දුම ළමයි හරි ලියන පොතේ හැමෝම යන්න බබා අලුත් පිටුවකට දැම්ම යන්න ඕනේ නැහැ දැන්ට ඕමින් මේක ටියුට් එකේම කරන්න පුළුවන් දැන් මම ඔයාට කියලා දෙන්න යන්නේ මේ පාඩමට අදාළ ඇත්තම වැඩි. ඊට පස්සේ මෙතෙක් වෙලා කරපු දේවල් බොරු වැඩද? අපෝ නෑ. MCQ ප්‍රශ්න අහනවා. case study එකේ තොරතුරු දීලා සමීකරණ ඉල්ලනවා. මෙතෙක් වෙලා හැදුවේ අන්නේ knowledge එක. second paper එකේ ගෙඩි පිටින් එනවා සමීකරණ ගන්න. දැන් මේ හුරු කරන්න යන්නේ අන්නේ සමීකරණ ගණන් මොනවද කියන එක. අපි මේ සමීකරණ ගණන් බලන්න කලින් බලමු මේ පාඩම සම්බන්ධයෙන් ඔබේ අච්චු පොත අපිට කියපු දේවල්. මේ වෙද්දී අපි සමීකරණ නිර්වචනය කළා ගොඩ නැගුවා දැන් කරන්න යන්නේ මෙන්න මේක. අපිට කිසි හදිස්සියක් නෑ අපි හිමින් වැඩ කරන්නේ. ලක්ෂ 8ක් ප්‍රාග්ධන බලගෙන පොඩ ලක්ෂ 8ක් ප්‍රාග්ධන යෙදුවම සල්ලි ආවා මුදල් ලක්ෂ 8යි ප්‍රාග්ධන ලක්ෂ 8යි. ලී බඩු ගත්තා ලක්ෂ 8ක් සල්ලි තිබ්බම 8ක් සල්ලි තිබ්බා 8ක් ප්‍රාග්ධන තිබ්බම
ලක්ෂක ලී බඩු ගත්තා මේ ආරම්භක ශේෂ මේ මුදල් ප්‍රාග්ධන වගකීම් ලී බඩු වගකීම් තාම නැහැ නිසා ඒක බලන්න එපා ප්‍රාග්ධන මුදල් ලී බඩු ලී බඩු ගත්ත නිසා සල්ලි මේ වරහන් තුල මේ සල්ලි අඩු වුණා ලී බඩු වැඩි වුණා අන්තිම අවසාන ශේෂ මේ බලපෑම මේ අවසාන ශේෂ මේ බැංකු ණයක් ගත්තා මේ ලී බඩු ලක්ෂයයි ආරම්භක ශේෂ මුදල් ලක්ෂ 7යි මේ ප්‍රාග්ධන ලක්ෂ 8යි බැංකු ණය තාම නැහැ නේ තුන් ලක්ෂක බැංකු ණය ගත්තාම සල්ලි ආව මේ නිල් පාටින් බලන්න මේ බැංකු ණය ආව මේ දැන් අවසාන ශේෂ මෙන්න මේ දැක්කද ලී බඩු ලක්ෂයයි මුදල් ලක්ෂ 10යි ප්‍රාග්ධන ලක්ෂ 8යි බැංකු ණය ලක්ෂ 3යි තේරුණානේ හරි අද අපි චූටි ගානකින් වැඩ පටන් ගන්න ආයි පාරක් සමීකරණ ගණන් හැමෝම මෙන්න මෙතෙන්ට අපි මුලින්ම නිකන් ගාන පොඩ්ඩක් සරලව කියවමු නෙහාරා කියලා කෙනෙක් පරිගණක අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයක් පටන් අරගෙන කම්පියුටර් රිපෙයාර් සෙන්ටර් එකක් පටන් අරගෙන ඔබ මේ රීනේම් කරගන්න ඕනේ ක්‍රමයට රීනේම් කරලා තියන්න ඕනේ හැමෝම හරිද ව්‍යාපාරයේ පළවෙනි මාසේ ට්‍රාන්සැක්ෂන්ස් පහත දැක්වේ පළවෙනි මාසේ ට්‍රාන්සැක්ෂන්ස් පහත දැක්වේ පළවෙනි ගනුදෙනුව තමයි ලක්ෂ 5ක් ගියා දැම්මා දෙක තමයි බැංකු ණයක් ගත්තා ස්ථාවර තැන්පතුවක සල්ලි දැම්මා සල්ලි දාලා පටන් ගත්තා බැංකු ණයක් ගත්තා ෆික්ස් ඩිපොසිට් එකක් පටන් ගත්තා හරිද රිපෙයාර් කළා 60000ක ඉන්කම් එකක් ආදායමක් ආවා බිල්ඩිමේ රෙන්ට් එක 10000ක් ගෙව්වා නෙහාර තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් ගැහුවා පැන්සලක් හෝ පෑනක් ගන්න වරහන් තුල ලියා ගන්න ගැනිලි කියන ගැනිලි අයිතිකාරයෙක්ගේ ගෑනීලි උපකරණ ගත්තා ටෙලිෆෝන් බිල ගෙව්වා තව 50000ක් දැම්මා 20000ක් බැංකු ණය පියෙව්වා ඔයාලට මේකේ ලොකුවට දඟලන්න දෙයක් නැහැ ලොකුවට දඟලන්න දෙයක් නැහැ පිටු අංක 15ට යන්න පිටු අංක 15 තියෙනවා වගුවක් ඔන්න වගුව මෙන්න වගුව මේකට දාගෙන යන්න පාට පෑන් පාවිච්චි කරමු එච්චරයි චුට්ටක් පොඩි කරගන්නම් මම වගුව දැන් පේනවනේ සාමාන්‍ය ඔක්කොම ටික හරි මම ගන්න පටන් ගන්නවා ගන්න පාට පෑන් විනාඩි 10න් මේ වගුව ඉවරයි ට්‍රාන්සැක්ෂන්ස් තියෙන්නේ 10යි කියවන්න පළවෙනි එක ලක්ෂ 5කින් ව්‍යාපාරය ආරම්භ කළා මම ගොඩාක් ස්ලෝ වෙන්නේ නැහැ ගොඩාක් ස්පීඩ් යන්නෙත් නැහැ ඔයාගෙන් එක ඉල්ලීමයි කරන්නේ මම පෙන්න ඕනේ දින්න මම පෙන්නන්න පොඩ්ඩක් ඔයාගෙන් එක ඉල්ලීමයි කරන්නේ පිටු අංක 14 තියෙනවා ප්‍රශ්නේ අන්න ඒක බලන්න ඕනේ එච්චරයි හරිද කකබුරු සිසිඤ්ඤෝරු මම කියන දේ අහනවද අහනවනේ එහෙනම් දුවලා ගිහලා පාට පෑන් ගන්න පිටු අංක 14 ගාන ෆස්ට් ට්‍රාන්සැක්ෂන් එක කියවන්න ෆස්ට් ට්‍රාන්සැක්ෂන් එක කියන්නේ පළමු ගනුදෙනුව කියවන්න හයියෙන් කියවන්න ගෙදරටම ඇහෙන්න කියවන්න ලක්ෂ 5ක ප්‍රාග්ධ අපි අර පාඩනුත් කරානේ අපරාධේ ඉක්ම කරන්නේ පාඩම් කළානේ කඩ දිහා බලන් පාඩම් කරලා ඔක්කොම කරලා හරි පටන් ගමු ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් දැම්මහම දෙකකට බලපෑමක් වෙනවා මොකද්ද සර් ඔය දෙක සමීකරණයක දෙපැත්තක් තියෙනවනේ
සමීකරණේ විචල්‍යයන්ට බලපෑමක් විචල්‍යයන් කියන්නේ මොකද්ද සර්? ඔය තියෙන උපකරණ ස්ථාවර තැන්පතු මුදල් හිමිකම් බැංකු ණය. ඔයාලට මේකේ අලුත් වචනයකට තියෙන්නේ මම හිතන්නේ අංකය විතරයි. මේ ඔක්කොම ඉගෙන ගත්ත වචනනේ. අංකය කියන්නේ ට්‍රාන්සැක්ෂන් නම්බර් එක. හරි. ලක්ෂ 5ක් සල්ලි ආවලු. ව්‍යාපාරේ පැත්තෙන් හිතන්න. ව්‍යාපාරේ මුදල් මෙහෙම දාමු. ධන ලක්ෂ 5යි. කවුද ගෙනාවේ අයිතිකරු? ධන ලක්ෂ 5යි. එන ලේසිනේ. හරිම ලේසි. තේරුණාද ඒක? නොදෙරිච්ච දාන්න ඉක්මනට නෝ කියලා. නොදෙරිච්ච එක්කෙනෙක් හරි ඉන්නවනම් පිටු අංක 14 ට්‍රාන්සැක්ෂන් නම්බර් 1 ආයි කියවන්න. හැමතිස්සෙම බලන්න දෙපැත්ත. නොතේරිච්ච එක්කෙනෙක් හරි ඉන්නවනම් මම මොකද්ද කිව්වේ? පිටු අංක 14 ට්‍රාන්සැක්ෂන් නම්බර් 1 බලන්න. මේ දක්වා කරපු ටික ඔයා කරගත්ත කෙනෙක් නේ නම් මේක පුළුවන් වෙන්නේ බෑ. ලක්ෂ 5ක් අයිතිකරු දැම්මම දැන් ප්‍රැක්ටිකල් වෙන්න. අපි දැන් ප්ලස් දානවා. yes. ඉඩ මදි වගේද? ඉඩ මදි වගේ නම් නොදා ඉන්නත් පුළුවන්. එහෙමනම් දාන්නේ මෙහෙම. අනේ සර් අපි දැම්මනේ. ඔව් දාපුවා කමන්නේ. ඔන්නම් මෙහෙමත් පුළුවන් නේ. මුදල් ලක්ෂ 5ක් දාන ප්‍රාර්ථන ලක්ෂ 5ක් දාන. මෙහෙමත් හරි. කලින් දාපු ක්‍රමෙත් හරි කැමැත්තක්. කැමැත්තක්. right. ඊළඟ එක පාඩ මාරු කරන්න. සකමා එහෙම දාන්න අමාරුනේ. ඔව් පොඩ්ඩක් ඒව අමාරු ඒව ඕනේ නැහැ. දෙවෙනි එක කියවත් ටියුට් එක මං ගාව. ඔයා ටියුට් එක බලන්න. ලක්ෂ 2ක බැංකු ණයක් ගත්තා. පාඩ මාරු කරන්න. මුදල් එනවා. මුදල් වැඩි වෙනවා ලක්ෂ 2ක්. ඔය ධන දාන්න නැති අය ධන වෙනවා කියලා හිතන්නේ. වැඩි වෙනවා කියලා හිතන්න. ධන කියන්නේ වැඩි වෙනවා. ඍණ කියන්නේ අඩු වෙනවා. ලක්ෂ 2ක් සල්ලි ආවා. වගකීම් අන්න උඩ මාතෘකා බලන්න. වගකීම් වල බැංකු ණය වගකීම ලක්ෂ 2ක් වැඩි වුණා. තේරුණාද? මේ නිකමඩ බලන්න ළමයි දෙපැත්ත සමානද කියලා. උදාහරණයක් මෙහෙමයි මේ. සමාන ලකුණ දෙන්නේ මේ හරියනේ සමීකරණය. මේ දෙන්නේ වත්කම් මේ හිමිකම් වගකීම් නෙමෙයි. දෙපැත්ත සමානයි. දෙපැත්ත සමානයි. ඔයාගේ පිරිමි ළමයි හැමතිස්සෙම දෙපැත්ත සමාන වෙන්න ඕනේ. හැම ට්‍රාන්සැක්ෂන් එකක් නිසාම ගෑනු ළමයි ඔයාගේ දෙපැත්ත සමාන වෙන්න ඕනේ. හරිද? හරි. ඊළඟට එන්න පාඩම මාරු කරන්න. මම කියන අඩුම ගානේ පාඩ දෙකක් පාවිච්චි කරා. අඩුම ගානේ පාඩ දෙකක්. මම පාඩ දෙකෙන් මේක රසල කරන්න වැඩි පාඩ ගන්න නැතුව. ඔයා පාඩ ගන්න කමන්නේ. මම තව පාඩක් ගන්නවා කමන්නේ මට පාඩ ගොඩක් තියෙනවා. ලක්ෂයක ෆික්ස් ඩිපොසිට් එකක් ආයෝජනය කළා. ප්‍රැක්ටිකලි හිතුවාම මේක ලේසි. අර ට්‍රාන්සැක්ෂන් එකට මේ බලපෑම, මෙහෙම ට්‍රාන්සැක්ෂන් එකක් ආවොත් අර බලපෑම, එහෙම හිතන්න එපා. අපි කවුන්ටින් පටන් ගත්තා විතරයි. ලක්ෂයක ෆික්ස් ඩිපොසිට් පටන් ගන්න ලක්ෂයක් අපි සල්ලි තැන්පත් කරන්න අපේ සල්ලි යන්න එපා නන්නේ. ඔක මයිනස් දාන්නත් පුළුවන්. දැන් කෙනෙක් අහනවා මේ තීරු හිස් තිබ්බට කමක් නැද්ද? කමක් නැහැ වෙන මුකුත් කරන්න යන්න එපා. ඔන්නම් ඉරි ගහන්න පුළුවන් මුකුත් කරන්න එපා අවශ්‍ය නැහැ. මේක මෙහෙම කරන්නත් පුළුවන්. කොහොමද කරන්න පුළුවන්? ඉන්න වෙන්න. මෙහෙමත් පුළුවන්. ලක්ෂයක් සල්ලි ලක්ෂයක් සල්ලි අඩු වුණා. ඔහොම ඉන්න පොඩ්ඩක් ඉන්න ඔහොමත් පුළුවන්. හරිද?
ස්ථාවර තැන්පතු වැඩි වුණා. එහෙම කරමුනේ කැමැත්ත. නැත්තම් මෙහෙමත් පුළුවන්. වරහන වෙනුවට මයිනස් මාක් දාන්නත් පුළුවන්. කැමති ක්‍රමයකින් කරන්න. ඔන්නම් මේ ලක්ෂය මෙහෙම ලියන්නත් පුළුවන්. කොහමද මෙහෙම කිව්වේ? මෙහෙම. ලක්ෂයක් සල්ලි ගියා. ලක්ෂයක් ෆික්ස් ඩිපොසිට් වැඩි වුණා. දැන් කෙනෙක් අහයි මොකද්ද සර් ස්ථාවර තැන්පතු කියන්නේ? මේ අහන්න බෑ මේ අහන්න. ඔයාගේ ආච්චි ඉඩමක් විකුණලා රුපියල් ලක්ෂ 5ක් ගිහින් දානවා බැංකුවේ. අවුරුදු 5කින් ගන්න. යද්දි අරයි යනවා. ඒතර ඒකට කියනවා ස්ථාවර තැන්පතුව ස්ථාවරයි. පොලිය වැඩි. 11 වසරේ පළවෙනි පාඩම. පොලිය වැඩි. අවුරුදු ගානකින් ගන්නේ. එදාට ලොකු මුදලක් අතර හම්බෙනවා. මේ ව්‍යාපාරයේ තමන්ගේ සල්ලි ආයෝජනය කරලා. පාඩ මාරු කරන්න. දැන්ට කරපු තුනම තේරුණාද? දැන්ට කරපු තුනම තේරුණාද නැද්ද? අන්තිමට අවුල් වෙච්ච ඒවා අහන්න එපා. අහනව නම් දැන් අහන්න. 1 2 3 තේරුණාද නැද්ද? yes ද no ද? අවුල් ගියේ මොකද්ද? කෝ chat එක නිශ්ශබ්දයි. හා ඔයගොල්ලෝ පිටු අංක 14 කියුවේ නැත්තම් නම් තේරෙන්නේ නැහැ හොඳේ. ඔයගොල්ලෝ පිටු අංක 14 බැලුවේ නැත්තම් තේරෙන්නේ නැහැ. හරිද? very good. අලුත් වැඩියාවෙන් 60000ක ආදායමක් ලැබුණා. සල්ලි න්‍යාය පාඩ මාරු කරන්න. සල්ලි එනකොට බබා මේ අංක ලියද්දී මම තාම වැඩි කියන්න ගියේ නැහැ. ගාන්ට ලියන්නේ. පුළුවන් නම් මේ ඉඩ තිබ්බෙත් ගාන්ටනේ. එක ස්ථානයේ යටින් එක ස්ථාන ගාන්ට ලියන්න. මෙතන සුළු කරන්න ගියාට පස්සේ අමාරු. එක ලයින් එකේ ලියන මගෙත් මේ චුට්ටක් එහෙම වෙලා චුට්ටක්වත් එහෙම වෙන්න බෑ හරියට. හරි. දැන් 60000ක් සල්ලි ආවා කිව්වනේ. 60000ක් සල්ලි ආවා කියලා අපි කතා වුණා. නේ? එතකොට ඔය 60000 කියන එක ආවේ මොකෙන්ද? පරිගණකයක් අලුත් වැඩියා කිරීමෙන් නේ. පරිගණකයක් අලුත් වැඩියා කිරීමෙන් ආවේ. ඔයාලට මතකද ලාභ ඒක පුද්ගල ව්‍යාපාරයක් ලාභ ලැබුවාම ලාභය අයිති වෙන්නේ කාටද? මෙයාටනේ. මෙයා කියන්නේ කවුද? හිමිකරුට අයිති වෙන්නේ. ලාභ ලැබුවාම අයිති වෙන්නේ හිමිකරුට. ලාභ එකතු වෙන්නේ හිමිකරුට. අපේ එක කියන කත 10 තුන්වෙනි පාඩම. ව්‍යාපාර සංවිධානය ඒක පුද්ගල ව්‍යාපාර සියලුම ලාභ අයිතිකරු සතු වේ. That's the point. ලාභ ඇතුලේ තියෙනවා වචන දෙකක්. ආදායම සහ වියදම. එහෙනම් මතක තියාගන්න ලාභ අයිති වෙන්නේ මෙයාට නම්. හරිද? ලාභ අස්සේ තියෙන ආදායම අයිති වෙන්නේත් මෙයාට. ලාභ අස්සේ තියෙන වියදම අඩු වෙන්නේත් මෙයාගේ. ඒ නිසා අති වැදගත්. මේක ලාභ දායක අවස්ථාවක්. ව්‍යාපාරයේ ආදායමක්. ඒ නිසා ආදායම අයිති වෙන්නේ කාටද? එක ස්ථාන යටින් එක ස්ථාන, දස ස්ථාන යටින් දස ස්ථාන, ප්ලස් යටින් ප්ලස් ස්ථාන. ලියාගන්න. 4 වෙනි එක නොතේරිච්ච අය දාන්න chat එකට no කියලා. නොතේරිච්ච හැමෝම ආයිපාරක් පිටු අංක 14 transaction number 4 බලන්න. ආදායම් සම්බන්ධයෙන් මෙතන කිසිම තීරුවක් නැහැ. හැබැයි 60000 සල්ලි. සල්ලි අවුලක් නැහැ. සල්ලි ආවා. ඔයා කම්පියුටර් ෂොප් එකක් රිපෙයාර් ෂොප් එකක් කරනවා. කෙනෙක් කම්පියුටරයක් ගෙනත් දුන්නා. ඔය කම්පියුටර්ස් කීපයක් ගෙනත් දුන්නා. ඔයා ඒ ටික රිපෙයාර් කළා. බාර දුන්නා. ඔයාට 60000ක් සල්ලි ආවා. ඇයි ආවේ? ඔයා සේවයක් සපයපු නිසා. ඒක ඔයා සපයපු සේවයක්. ඒක අයිති වෙන්නේ බැංකුවට නෙමෙයි. ඒක අයිති වෙන්නේ ඔයාට.
ඔයාට කියන්න ඔයාගේ අයිතියට දැන් කවන්න එක පෙළේ ලියන්න උත්සාහ කරන්න ඕනේ. එක ලයින් එක try කරන්න. මට මුලදී වැඩි මං කිව්වේ නෑ එක ළඟ අංක කොහොමත් අංක ලිව්වහම කොටුව පිරිච්ච නිසා දැන් මේ 60 ලියද්දි චුට්ටක් දැක්කනේ මේ වෙන්න පුළුවන්. හරි. ලොකෝ ඔලක් නෑල්ලුනේ. කොහොම යන් ඉස්සරහට පස්වෙනි එක කියවන්න. කෝ ගාන? ව්‍යාපාරේ වියදමක් ගෙවලා. තනියෙන් ලියන්න. අනේ බෑනේ සර්. පුළුවන්. ආදායමක් ලැබුණාම ඔහොමනම් වියදමක් ගෙවුවාම ඕකේ අනිත් පැත්ත. ලියන්න පුළුවන් සර් ඒත් බයයි. එහෙම හිතනවනේ සමහරුන්ටනේ මං කියන්න. බය වෙන්න එපා ළමයි. 10000ක් සල්ලි යනවා. කුලී ගෙව්වනේ 10000ක් සල්ලි ගියා. ආදායම් ලැබුණාම අයිති වෙන්නේ මෙයාට නම්. වියදම් ගෙව්වහමත් අයිති වෙන්නේ මෙයාට තමයි. හැබැයි ඉතින් ආදායම් නිසා එයාගේ හිමිකමට වාසියක් වුණා, හිමිකම වැඩි වුණා. වියදම් නිසා ඉතින් අවාසියක් වෙනවා, හිමිකම අඩු වෙනවා. දැන් ඔයාලට හතර පහ නිකන් හොඳට තේරුණා නේ ටිකක් වැඩිපුර. ටිකක් හොඳට තේරුණා නේ වැඩිපුර. දැන් එන්න 6 වෙනි එකට. නේහාරා කෝ කියවන්න. ඔයගොල්ලෝ පිටු කියවන්නේ 14 පිටුවේ ප්‍රශ්නාංක අපි ඉන්නේ 4. හරි. 6 වෙනි එක. නේහාරා ව්‍යාපාරයෙන් මොනවාද ගැහුවේ? තොගයක්. නෑ මුදල් 20000. මුකුත් කියන්නේ රුපියල් 20000 කියන්නේ සල්ලි. පළවෙනි එක බලන්න මම ඒ ගත්ත පාට පෑන් ගන්න. පළවෙනි එක බලන්න ඒ වගේමයි එදා නේහාරා ලක්ෂ 5ක් ගෙනාවා. අද නේහාරා 20000ක් ගෙනලි කළා. ගේනකොට සල්ලි වැඩි වුණා. අරන් යද්දි සල්ලි අඩු වුණා. ගේනකොට නේහාරාගේ ප්‍රාග්ධනයේ හිමිකම වැඩි වුණා. ව්‍යාපාර අයිතිය වැඩි වුණා. අද නේහාරා අරගෙන ගියාම නේහාරාගේ ප්‍රාග්ධන හිමිකම ව්‍යාපාර අයිතිය අඩු වුණා. තේරුණාද? පළවෙනි එකේ අනිත් පැත්ත. right. ඊළඟ එකට එන්න. උපකරණ ගත්තා. තනියෙන් try කරලා බලන්න. උපකරණ ගත්තා. උපකරණ ගන්න සල්ලි දීලා ලක්ෂක උපකරණ යනවා. ලක්ෂක සල්ලි යනවා. ලක්ෂක සල්ලි යනවා. මේ තුන්වෙනි එක වගේ ලක්ෂක වත්කමක් එනවා. ලියන්න. ලක්ෂක සල්ලි යනවා. ලක්ෂක වත්කමක් එනවා. 8 වෙනි එක තනිකරම 5 වෙනි එක වගේ තනියෙන් කරන්න. 8යි 5යි සමානයි තනියෙන් කරන්න. අටයි පහයි සමානයි. 5000ක දුරකථන බිල ගෙව්වා. කම්මැලි නම් වෙන්න එපා. වැඩ නම් වැඩ. පන්තියේ පෑ දෙකම ඉන්න. මිස්සුනොත් මට නම් පාඩුවක් නැහැ. ඔයාටයි පාඩු. මේ වායි කවදාක්වත් ෆිසිකල් පන්ති වල කරන්න තියා මට හිතෙන්නේ ෆිසිකල් හම්බෙන්න වෙන්නෙත් නැහැ. බලන්නකො. තත්ත්වය භයානකයි. 5000ක් සල්ලි ගෙව්වා. 5 වෙනි එකට සමානයි කිව්වා නේද සර්? ඔව් සල්ලි ගියා. දුරකථන කියන්නේ අපේ ගාස්තුවක් බිලක්. ඒ නිසා අපේ ව්‍යාපාරේ
වියදමක් නිසා හිමිකම අඩු වුණා. 9 වෙනි එක මෙහාර 50000ක් අමතරව දැම්මා. 50000ක් අමතරව දැම්මහම පළවෙනි එක වගේ තනියෙන් කරන්න. පළවෙනි එක බලාගෙන දෙවෙනි එක බලාගෙන අන්තිම දෙක ඉවර කළා. ඉවරයි දාන්න chat එකට finish කියලා. ලේසියිනේ. හරි. 9 වෙනි එක 50000ක අමතර ප්‍රාග්ධනයක් දැම්මලු. එහෙනම් වෙන්නේ මෙච්චරයි. $50,000ක් සල්ලි එනවා. නේ? 50,000ක් හිමිකම වැඩි වෙනවා. 10 වෙනි එක බැංකු ණය ගෙව්වලු. මේකෙන් පස්සේ විනාඩි 20 වැඩක් අපිට තියෙන්නේ. අපි ඉක්මන් කර බැංකු ණය ගත්ත එක බලන්න දෙවෙනි එක. එහෙනම් බැංකු ණය ගෙව්වහම මොකද වෙන්නේ? ඒකේ අනිත් පැත්ත මේ ගන්නකොට ප්ලස් ප්ලස් යනකොට ගෙවනකොට මයිනස් මයිනස්. right. මාත් එක්කම කතා කරන්න, මාත් එක්කම සුළු කරන්න. එතකොට මේක ඉවර වෙන්න කරන්න පුළුවන් ලේසියෙන්. අවසාන ශේෂ අපි කැමති පාඩකින් ගමු. හරි. අවසාන ශේෂ උපකරණ ලක්ෂයයි. එන අවසාන ශේෂ කීයද? ලක්ෂෙම තමයි. ලේසියිනේ. ලක්ෂෙම තමයි. ඊට පස්සේ හරි නේද? ගොඩනේ. දැන් ඒ වගේ උපකරණ වගේ තැන්පතු ගන්න තැන්පතු කීයද? right. තැන්පතු ගන්න කීයද? ලක්ෂයයි. ලේසියව ගන්න බැංකු ණය ගන්න 200න් 20ක් ගියාම කීයද හලෝ? 180යි. 200න් 20ක් ගියාම 180. දැන් මේ දෙක පොඩ්ඩක් අමාරු වෙනේ සුළු කරන්න. මාත් එක්ක යක්. වැඩියෙන්ම ලේසි මොකද්ද? හිමිකම ලේසිනේ. මාත් එක්ක කියන්න ඕනේ 500යි 60යි කීයද? පන්තිය නම් අපි හයියෙන් කියනවා 560යි. 560න් 10ක් කීයද? 550යි. 550න් 20ක් කීයද? 530යි. 530න් 5ක් කීයද? 525යි. 525යි 50යි කීයද? 575යි. හොඳ ළමයි වගේ මෙන්න මේක ඉක්මනට ඔයාලා chat එකට දාන්න උත්තරේ. නෑ අන්තිම එකේ හිමිකම අඩු වෙන්නේ නෑ. බැංකු ණය මම ඔයාලට කිව්වේ ඒකයි මේ බැංකු ණය ගන්නකොට වෙච්ච එකේ අනිත් පැත්ත බලන්න කියලා අන්තිම එකට. කියන්නේ දෙවෙනි එකේ අනිත් පැත්තනේ. දෙවෙනි එකේ අනිත් පැත්ත බැලුවොත් ඔයාලට 10 තේරෙනවා මේ. පළවෙනි එක බැලුවොත් 9 වෙනි එක තේරෙනවා මේ. පස්වෙනි එක බැලුවොත් 8 වෙනි එක තේරෙනවා මේ. එහෙන් බලලා තේරුම් ගන්න. හරි මේක 500 කේද මේක 575යි. සමහරුන්ගේ උත්තර වැරදි මම දාන්නම් පොඩ්ඩක් කියන්න. මේක එනවා මාත් එක්ක බලමුද?
700යි 600යි 540යි 550යි 550න් 20 530යි මේක 700 නේ 700 600 540 540න් 10ක් මම වැරද්දුවනේ 500යි 200යි 700යි 700 100යි 600යි 660යි 660යි කියන්නේ 660න් 10ක් 650යි 650න් 20ක් 630යි 630න් 100ක් 530යි 530න් 5ක් 525යි 525යි 50යි 575 කලින් වගේ 575න් 20ක් ගියාම 555යි හරි හරි නිගමට බලන්න හරිද ටියුට් එකේ මේ වගුව යටින් ගන්න පොඩි පැන්සලක් කරන් දෙපැත්ත සමානද බලන්න පොඩ්ඩයි යටින් මේ දෙකේ එකතුව දාන්න මෙතෙන්ට කීයද 755යි පැන්සලෙන් දාන්න යටින් වගුව යටින් මේ ටිකේ එකතුව කීයද 755යි සමානයි යාන්තන්නේ දෙපැත්ත සමානයි හරි දෙපැත්ත සමානයි වැඩ තේරුණාද දරුවෝ වැඩ තේරුණාද ෂේප්ද මේවට ස්ලයිඩ්ස් තියෙනවා PowerPoint තියෙනවා PDF තියෙනවා ඔක්කොම ඉතින් පෙන්නන්න ගියේ නෑ අපි මේ ලියන පොතට චුට්ටක් ඇවිල්ලා ලියන පොතට චුට්ටක් ඇවිල්ලා ඔය තියෙන අපි කරපු ගාන හැම එකේම ස්ලයිඩ්ස් තියෙනවා නමුත් අර හැම එකම එහෙම පෙන්න කරන්න බෑනේ කල්ලි ඉවරලා පෙන්නන්න පුළුවන් ලොකු වෙලාවක් නෑ අපි ඉක්මන් කරමු ටයිම් ගන්නට යන්නේ චුට්ට පරක් වෙයි දන්නෙත් නෑ අද ගන්න ලියන පොත හරි දාන්න ලියන පොතේ මාතෘකාව new page හැමම new page පොඩ්ඩක් ඉක්මන් කරන්න මම කියන නිසා දාන්න මාතෘකාව new page උඩින්ම 5.3 මේක දාන්න 5.3 කරපු ගානක් ඉක්මනට කරන්න යන්නේ විශේෂ ක්‍රමයකින් මේක දාගන්න ව්‍යාපාර ගනුදෙනු new page අනිවාර්යෙන් new page පිටුභාගේ පටන් ගන්න එපා කිව්වා ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය effect of business transactions to the accounting equation මාතෘකාව දාන්න විනාඩියක් තුල හරිද හරි දාන්න පහලින් රුලක් යවලා exercise number 4 ඉතින් සර් කරපු එක නේ ඔය කරපු එක විශේෂ ක්‍රමයකින් කරන්න යන්නේ දාන්න exercise number 4 exercise number 4 කියලා දාලා රුලක් යවන්න රුලක් යවලා මෙන්න මෙහෙම ලියන්න රුලක් යවලා මෙන්න මෙහෙම ලියන්න වාක්‍යයක් ලියන්න exercise number 4 කියලා දාලා රුලක් යවලා මේ වාක්‍ය ලියන්න
මූලික ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය දැක්වීම. මේක ලිව්වා මේක ලිව්වා මේක ලිව්වා. වාක්‍යයක් ලියන්න පහලින් මූලික ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය දැක්වීම. මූලික ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය දැක්වීම. ලේසි වැඩක් කරන්න විනාඩි 10ක 15ක. right. rule දෙයක් යවන්න. rule දෙයක් යවන්න. margin එක හැර අඩි rule pencil ගන්න. අඩි rule pencil ගන්න. අඩි rule pencil. උඩින් rule දෙයක් යවන්න. උඩින් rule දෙයක් යවන්න. උඩ දෙකයි. උඩ rule දෙකයි. උඩ rule දෙකයි. ඉක්මන් කරන්න. උඩ rule දෙකයි. පල්ලෙහාට ගන්න උඩ දෙකයි පල්ලෙහාට ගන්න 22ක්. උඩ දෙකයි පල්ලෙහාට 22ක්. උඩ දෙකයි පල්ලෙහාට 22ක වගුවක්. ඔයාගේ පොතේ ඉක්මනට මම මේ කියන ඒවා ගණන් කරන්න ඕනේ නැහැ. අවශ්‍ය නැහැ මෙහෙම ගන්න. 4යි 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 ගියොත් පාඩුයි මම දන්නේ නැහැ. ඉතුරු ටික ගන්න 9 ගානේ. 9 ගානේ සමාන තීරු 3ක් එනවා. 9 9 9 9 9 9 9 9 ඉතුරු ටික. 8ක් තියෙන අය හදිස්සි වෙන්න එපා. 9 9 ඉතුරු ටික. 9 9 ඉතුරු ටික. හරි. දැන් ඒ පැන්සලෙන් මේ අඩි රූලෙන්ම මෙහෙමයි ආවේ. මේක 4යි 9 9 9 4යි 9 9 9 හරි. දැන් ඉක්මනට අඩි රූලයි පැන්සලයි අරගෙන මෙහෙම කරන්න. තීරුවක් දෙක ගානේ ගන්න තීරු 11. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 9යි 10යි 11යි
හරි දැන් ගාන පටන් ගමු ලියන්න මුලින්ම අංකය again transaction නම් මේ අපි කරපු ගාන ඒ නිසා ලේසි වෙයි වත්කම් හිමිකම් වගකීම් ඔන්න වත්කම් සමානයි හිමිකම් ප්ලස් වගකීම් වත්කම් සමානයි හිමිකම් ප්ලස් වගකීම් ගැටලුවක් තිබ්බොත් chat එකට දාන්න මේ අපි කරපු ගාන මේ අලුත් පිටුවක අපි ඉන්නේ exercise number 4 යටින් වාක්‍යයක් ලිව්වා මූලික ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය දැක්වීම උඩ 2යි පල්ලෙහාට 22ක වගුවක් ටියුට් එක ළඟට ගන්න ටියුට් එකේ පිටු අංක 14 අතාරින්න එපා පාඩ පෑන් දෙකක්වත් පාවිච්චි කරන්න කලින් වගේ බබෝ අපේ රැන්ඩම් චෙකප් එක යනවා රැන්ඩම් චෙකප් එකේ ප්‍රශ්න අංකේ එව්වොත් ලියන පොතේ පිටු එවන්න කියලා ලියන පොතේ අදාළ පිටු විතරක් එවන්න right රැන්ඩම් චෙකප් එකේ පිටු මොනවද කියලා තාම තීරණය කරලා නැහැ පන්තියේදී ඒවා කියන්නේ නැහැ හරි දාන්න අංක 1 දැන් අපි කලින් කරපු ගාන නිසා පොඩ්ඩක් චුට්ටක් ඉක්මනට යන් කමන්න නෑනේ මං එහෙම කිව්වට හැමෝටම පේනවනේ බෝඩ් එක පේන අවුලක් නෑනේ කාටවත් අවුලක් නෑනේ වගුව හරිනේ දැන් මුලින්ම අංක දාගෙන යන්න එපා මාත් එක්ක යන්නේ වත්කම් වල ලියන්න මෙහෙම මුදල් මේ අයිනේ මුදල් මේ අයිනේ වචන මේ අයිනේ අංක මෙතන ධන හෝ ඍණ දාන්න මුදල් ධන ලක්ෂ 5යි අයිතිකරු ලක්ෂ 5ක් සල්ලි දැම්මහම ලක්ෂ 5ක් ආවා හිමිකම් වල අකුරු පොඩි කරලා සාමාන්‍ය සයිස් ප්‍රාග්ධන ලක්ෂ 5යි ලකුණ ධන right පාඩ මාරු කරන්න දෙවැනි එක බැංකු ණයක් ගත්තා ලියන්න මුදල් ගාන කියවන්න මුදල් මේ අයිනේ වචන මේ අයිනේ අංක යටින් අංක මේ එක ස්ථාන යටින් එක ස්ථාන දස ස්ථාන සිය ස්ථාන දහස ස්ථාන දසදහස ස්ථාන ප්ලස් මයිනස් ඒ විදිහට වගකීම් වල බැංකු ණය ලක්ෂ 2යි ලකුණ ධන දෙපැත්ත සමානයි මේ කලින් කරපු ගාන නිසා ලේසි ටිකක් අතාරින්න එපා අතෑරියොත් ඉවරයි ඊළඟ එක පාඩ මාරු මම පාඩ දෙකකින් කරන්න කවන්නේ ස්ථාවර තැන්පතුවක් ආයෝජනය කළා මෙහෙමයි මුදල් ෆස්ට් රූල් එකේ මුදල් කීයද ඉන්න පොඩ්ඩක් ඉන්න එක ලක්ෂයයි රූල් දෙක ගානේ ගත්තෙත් ඒකයි තීරුවක් මුදල් මයිනස් ලක්ෂයයි ස්ථාවර තැන්පතු කියන්නේ ආයෝජන ධන ලක්ෂයයි ඒක කෙනෙක් කෙටියෙන් ඉස් තැන්පතු කියලා ලිව්වත් හරි ස්ථාවර තැන්පතු කෙටි කරලා ලිව්වත් හරි ආයෝජන කිව්වත් හරි අපි තීරුවක් රූල් දෙක ගානේ ගත්තේ ඒකයි එක ගානේ ගත්ත අය අපරාධේ 22ක් ගන්න කිව්වා 22ක් අරන් බෙදා ගන්න කිව්වා තීරු 11කට ඒ කියන්නේ තීරුවක් දෙක ගානේ දෙපැත්ත සමානයි දෙපැත්ත හැමතිස්සෙම සමානයි
ඊළඟ දවස ඊළඟ ට්‍රාන්සැක්ෂන් එක පාට මාරු කළා. පරිගණක අලුත් වැඩියාවෙන් ආදායම් ලැබුණ මුදල් 60000යි ලකුණ ධන බෝඩ් එකේ ලිව්වත් මෙච්චර එකම දේ පන්තියේදී view එකක් වෙනවා. ඒ බෝඩ් එක තමයි මේ තියෙන්නේ. හිමිකම් වල රූල් දෙකක් තියෙනවානේ කොහොමත් හැමතිස්සෙම උඩ අලුත් වැඩියා යට ආදායම් ධන 60000යි. එක ස්ථාන දසස්ථාන සියස්ථාන එක ලයින් එකේ ගන්න. ධන 60000යි. පස්වෙනි එක කරපු ගාන නිසා ලේසි වෙයි අතාරින්න එපා. කුලී ගෙවලා ගෙවනකොට සල්ලි යනවා. ගෙවනකොට සල්ලි යනවා. මුදල් -10000යි. එක ස්ථාන යටින් එක ස්ථාන දසස්ථාන යටින් දසස්ථාන එක ලයින් එක ගන්න මොනවා වුණත් කඩ කුලී නිකන් කුලී කිව්වත් හරි -10000යි. එක ලයින් එකේම ලියන්න. විනාඩි 5න් වැඩි ඉවර කරලා දෙන්න. එක ලයින් එකේම ලියන්න. මෙහාර ව්‍යාපාරයෙන් සල්ලි ගහලා මුදල් මයිනස් කො ගාන කියවන්නේ නැහැ දැන් සමහරු අපරාධ ඉතින් ටිකක් දුරේ ඉඳන් අපි මේ ඔන්ලයින් අධ්‍යාපනය කියන්නේ ළඟට ඇවිල්ලා බලන්න බැරි අධ්‍යාපන ක්‍රමයන්නේ මේ වෙලාවේ රැන්ඩම් චෙක්අප් එක කරන්නේ මාර අමාරුවෙන් ඔයගොල්ලෝ එකට ලොකු සපෝට් එකක් දෙන නිසා. ඉතින් ඒ නිසා මේ ටියුට් එකේ පිටු අංක 14 බලන්න නැතුව ලියන්න එපා. මේක බලන් ලිව්වොත් අනාතයි මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. අනික අපි කරන පළවෙනි ගානනේ මේ මොඩල් එකේ. මේක ලබන සතියේ හොඳට පුළුවන් වෙනවා. දවසින් දවස පාඩම් පුළුවන් වෙනවා. තව දවස් දෙකක් තුල පාඩම ඉවර වෙද්දී පාඩම නියමයට පුළුවන් වෙලා තියෙයි. ලක්ෂක උපකරණ ගන්නකොට 7 වෙනි එක මේක ගැනිලි -20000යි. මුදල් මයිනස් අඩු වෙනවා ලක්ෂයක්. උපකරණ වැඩි වෙනවා ලක්ෂයක්. ඒ දෙකම අපේ වත්කම්. මුදල් ලක්ෂයක් අඩු වෙනවා උපකරණ ලක්ෂයක් වැඩි වෙනවා. අටවෙනි එක පන්දහක දුරකථන බිල ගෙවලා පස්වෙනි එක වගේ මුදල් -5000යි දුරකථන වියදම් නිසා හිමිකම -5000යි. මුදල් -5000යි දුරකථන වියදම නිසා හිමිකම් -5000යි. නවවෙනි එක මෙහාර අමතර ප්‍රාග්ධනයක් දාලා මුදල් ධන 50000යි. පළවෙනි එක වගේමයි ප්‍රාග්ධන ධන 50000යි.
අපි ඊළඟ සතියේ පන්තිය වෙනකොට workbook එකට පන්ති වෙලාවේ පටන් ගන්නවා චුට්ට දැන් ඔය isolated areas වැඩිය දගලන්න එපා ඒගොල්ලෝ පැත්තකටලා ගෙවල් වලම ඉන්න පාඩුවක් කරන්නේ අපි හොම් වැඩ ටික මුලින් homework එක කොහොමද දෙන්නේ කොහොම යම් මේ සතිය තුල workbook ලැබෙන විදිය WhatsApp group එකකින් ඔයගොල්ලෝ බලනවා හරි එන්න අන්තිම එකට 10 වෙනි එකට එන්න එන්න 10 වෙනි එකට එන්න අන්තිම එකට එන්න කො කියවන්න බැංකු ණය පියවල මුදල් මයිනස් 20000යි මේ අන්තිම එක 10 වෙනි එක බැංකු ණය මයිනස් 20000යි බැංකු ණය මයිනස් 20000යි හරිනේ තේරුණානේ ඉතින් මේ දෙන්න මෙතෙක් කළා කරපු ගාන right අවසාන වශයෙන් මම ගාන ඉවර කරන්නම් දාන්න යටින්ම දැන් මේ ටික එකතුව ගන්න ඕනේ අපි එකතු කලින් ගත්තා අපි එකෙන් බලන් දාමු මේ දිය ලක්ෂ 5ක් ප්‍රාග්ධනය ගෙනාව ලක්ෂ 2ක් බැංකු ණය ගත්තා ලක්ෂයක් ආයෝජන කළා ආදායම් 60000යි කුලී 10000යි ගැනලි 20000යි දැන් අවසාන වශයෙන් අවසාන ශේෂ කියලා අර අපි කලින් ගත්තේ වත්කම් එකතු වෙන්නේ මේක හිමිකම් වගකීම් එකතු වෙන්නේ මේවා කලින් වගුවෙන් බලන්න පිටු අංක 15 එතනින් වැඩි ඉවරයි වෙලාවට ගාන්ට වෙලාව ගියානේ යම් යම් බාධක වීම මත පන්තිය මිස් වුණා නම් ඒ මිස් වෙච්ච අයට කවර් කරගන්න පුළුවන් නේ මොකක් හරි ක්‍රමයකින් අපි පන්ති මිස් වෙන්න දෙන්නේ නැහනේ හරි එහෙනම් වැඩේ තේරුණාද දැන් ෂේප්ද මොකද කියන්නේ දැන් අවසාන ශේෂ මේ ඉලක්කම් තුන ලියා ගන්න ඔන්න ඒක ගෙදරදී පසුව සුළු කරලා බලන්න 200න් 20ක් ගියාම 180 වගේ මේ ටික ඔක්කොම සුළු කර කර බලන්න විනාඩියක් ඕනනම් එයයි මම මෙතනින් වැඩ නවත්තන්න ටයිම් හරි නිසා එහෙනම් අපි WhatsApp group එක දාන මැසේජ් අනුව වැඩ කරමු හොඳින් වැඩ කරන්න කරපු දේවල් බලන්න ඔබ සැමට ආයුබෝවන්